දැන් එහෙනම් අපි බලමු මේ සප්ත බොජ්ජංග 14 ආකාරයකට බෙදෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහටයි. කතමෝච බික්කවේ පරියාව යම් පරියායන් ආගම්ම සත්ත බොජ්ජංග චතුද්දස හොಂತಿ. කොහොමද මහාන මේ සප්ත බොජ්ජංග 14 ආකාරයකට බෙදා දක්වන්නේ. යදපි භික්ඛවේ අජ්ජත්තං ධම්මේසු සති තදපි සම්බොජ්ජංගෝ යදපි බහිද්ධා ධම්මේසු සති තදපි සම්බොජ්ජංගෝ සති සම්බොජ්ජංගෝති සති සම්බොජ්ජංගෝති ඉති හිදං උද්දේශං ගච්ඡති තදමි නාපිතං පර්යායේන ද්වයං හෝති. දැන් මෙච්චරලා මේ පැහැදිලි කරපු විදිහටම තමයි මේ සප්තබොජ්ජංග ගැන තේරුම් ගන්න තියෙන මේ අභ්‍යන්තර සහ බාහිර කියන කාරණා සම්බන්ධයෙන්. ඒ නිසා දිගින් දිගට ඒවා පැහැදිලි කරන්න යන්නේ නැහැ. කාලය ඉතුරු කරගෙන තවත් දහම් වටිනා දහම් ව්‍යාකරණයක් මතු කරන්න පුළුවන්කම තියෙන නිසා. එහෙනම් මෙතනත් පෙන්නනවා මොනවද? අභ්‍යන්තර සහ බාහිර ධර්ම. දැන් ඔබ හොඳටම දන්නවා අභ්‍යන්තර සහ බාහිර ධර්ම කියන්නේ මොනවද? අභ්‍යන්තර වශයෙන් ඇස කන නාසය දිව ශරීරය මනස. බාහිර වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. එහෙනම් පින්වතුනි මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා තුල මෙන්න මේ සතර සතිපට්ඨානිය වැඩිනකොට එහෙම නැත්නම් සම්මා සතිය වැඩිනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ආකාර හතරකට සිහිය ඇති වෙනවා. එතනින් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට ඇතුළත්ව මෙන්න මේ පවතින සියලු රූප සහ නාම කියන කායයන් කෙරෙහි එහෙම නැත්නම් මේ සියලු රූප කෙරෙහි ඒ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පවතින දෙආකාරම රූප සහ කාය කෙරෙහි අන සතිය ඇති වෙනවා. සිහිය ඇති වෙනවා. ඉසල පැහැදිලි කරන්නේ සිත ගැන සිහියෙන් වාසය කරනවා කියලා. ඒ සිත ගැන සිහියෙන් වාසය කිරීම කියලා අර්ථකථනය වෙන්නෙම ගැඹුරින් බැලුවාම ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන ගැනමනේ. ගැඹුරින් බලන්න. මොකද යම් චිත්තයක් නිකන් හටගන්නේ නැහෙනි. හැම චිත්තයක්ම හටගන්නේ පංචස්කන්ධ ක්‍රියාවලියකින්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියකින් තමයි සිතක් සෑම විටම සකස් වෙන්නේ. සෑම සිතක්ම එහෙමයි. නිකන් අහේතුකව සකස් වෙන්නේ නැහැ කිසිම සිතක්. සෑම සිතක්ම සකස් වෙන්නේ පංචස්කන්ධ ක්‍රියාවලියක් ඇසුරෙන්. එහෙනම් පින්වතුනි මේ විදිහට පංචස්කන්ධ ක්‍රියාවලියක් ඇසුරෙන් සිත සකස් වෙනකොට සිත කියලා කියන්නේ හුදකලා ධර්මයක් නෙවෙයි. සිත බොහෝ උපකාර ධර්මයන්ගේ ප්‍රතිඵලයක්. සිත කියලා 아무තෙන් පනවන්න දෙයක්වත් නෑ ඇත්තටම බැලුවා. සිත කියලා කියන්නේ චෛතසික ගොඩක එකතුවකට. උපමාවක් කිව්වොත් මේ ඉස්සෙල්ලා පැහැදිලි කරා. උපමාවක් කිව්වොත් මේ බිත්තියක් කියලා අපි කියන්නේ සිමෙන්ති වැලි ගඩොල් ගල් බදාම මේ සියල්ලෙම සංකලනයේට. එහෙම නැතුව බිත්තිය කියලා ප්‍රපංචය ලෝකේ 아무තු වෙන්නේ නැහැ. බිත්තිය කියන ප්‍රපංචය සකස් වෙලා තියෙන්නේ ප්‍රඥප්තිය සකස් වෙලා තියෙන්නේ අර සිමෙන්ති වැලි ගඩොල් බදාම හුණු මේ ඔක්කොගෙම සම්මිශ්‍රණය. එහෙනම් ඒ ටික සම්මිශ්‍රණය වෙලා පවතිනකම් ඒක රාශියව පවතිනකම් එතන බිත්තියක් විද්‍යමානයි. යම් මොහොතක මේ ටික එකෙන්කට අයින් කරලා දැම්මොත් මේ සිමෙන්ති බදාම වැලි ගඩොල් මේ ටික ඔක්කොම අයින් කරලා දැම්මොත් එතන තවදුරටත් බිත්තියක් විද්‍යමාන වෙන්නේ නැහැ. එහෙනම් හරියට දැන් උපමාවෙන් කිව්වොත් මේ සිමෙන්ති වැලි ගඩොල් බදාම හුණු මේ ඔක්කොම චෛතසික වලට සමාන කරන්න පුළුවන්. ඒ සියල්ලෙහිම සංකල්පයෙන් ගොඩනැගිලා තියෙන බිත්තිය චිත්තයට සමාන කරන්න පුළුවන්. එහෙනම් චිත්තයක් කියලා කියන්නේ චෛතසික ගොඩක එකතුවකට. යම්කිසි සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා. මේ චෛතසිකත් එක්ක කුසල අකුසල චෛතසික යෙදෙනවා. ඒ අනුසාරයෙන් තමයි එතන කුසල සිතක්ද අකුසල සිතක්ද ගොඩනැගින්නේ කියන කාරණාව තීරණය වෙන්නේ. එහෙම නැතුව පින්වතුනි සිත කියලා වෙනම පණවන්න එකක් නැහැ. සිත කියන්නේ මේ චෛතසික වල එකතුවට. එහෙනම් ඒ මොහොතේදී චෛතසික ඒක රාශී වෙන ස්වභාවය අනුව තමයි ඒ මොහොතේ සකස් වෙන චිත්තයන්ගේ ස්වභාවය තීරණය වෙන්නේ. ඒකයි සංකාරපච්චය විඥානං කියන්නේ. සංකාර යනුවෙන් උතන අදහස් කරන්නේ චෛතසික. විඥානං කියන්නේ චිත්ත. එහෙනම් ඒ සංකාරයන් යම්සේද විඥානෙසේ. එහෙනම් චෛතසික යම්සේද විඥානෙසේ. චිත්තයන් එසේ. එහෙනම් ඒ බව තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ 12 ආයතනම උපකාර වෙනවා අර චිත්ත ගොඩනගන්න. එහෙනම් සිත පිළිබඳ සිහිය කියලා කිව්වහම කෙටියෙන් විග්‍රහ කරගන්න ඕන අපි මේ 12 ආයතන පිළිබඳව සිහිය බව. ඒ කියන්නේ එහෙනම් ඇහැ පරිහරණය කිරීමේදී
සිහියෙන් ඇහැ පරිහරණය වෙන්න ඕන. ඒ වගේම කන සිහියෙන් පරිහරණය වෙන්න ඕන. නාසය සිහියෙන් පරිහරණය වෙන්න ඕන. ඊළඟට දිව සිහියෙන් පරිහරණය වෙන්න ඕන. කය සිහියෙන් පරිහරණය වෙන්න ඕන. මනස සිහියෙන් පරිහරණය වෙන්න ඕන. මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන සිහියෙන් පරිහරණය වෙනවා නම් අන්න එතන පිහිටනවා අජ්ජත් සති සම්බොජ්ජංගේ. ඒ කියන්නේ අභ්‍යන්තර සිහිය. ඒ අවබෝධයේ අංගයක්. දැන් එහෙම සිහියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් ඉන්නේ කාටද? අවබෝධයෙන් යුක්ත පුද්ගලයෙක්ට. මූලික චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ට. එහෙනම් එයාගේ අවබෝධයේ අංගයක් ඒක. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස සිහියෙන් යුක්තව පරිහරණය කිරීම. අන්න. එහෙනම් එයා අවබෝධයේ අංගයක්. ඒ නිසා කිව්වා අභ්‍යන්තර සති සම්බොජ්ජංගය කියලා ඒ අවස්ථාවට. ඊළඟට පවතිනවා මේවා කෙටියෙන් මම පැහැදිලි කරන්නේ මොකද දැන් මේවා දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙන නිසා. සහ අනාගතයේ තව ඉස්සරහට සූත්‍ර කිහිපයක් තියෙන නිසා. ඊළඟට දැන් බාහිර වශයෙන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න මේ බාහිර ආරම්මනත් ආර්ය ශ්‍රාවකයා පරිශීලනය කරන්නේ සිහියෙන්. රූපේ පරිහරණය කරන්නේ සිහියෙන්. ශබ්දේ පරිහරණය කරන්නේ සිහියෙන්. දැන් අපි ශබ්ද ඊළඟට ගන්ධය පරිහරණය කරන්නේ සිහියෙන්. රසය පරිහරණය කරන්නේ සිහියෙන්. ඊළඟට පොට්ටබ්බේ පරිහරණය කරන්නේ සිහියෙන්. ධම්ම අදහස් පරිහරණය කරන්නේ සිහියෙන්. අර වස බෝතල් වල ගහලා තියෙනවා පලිබෝධනාශක අනුතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා. වස බෝතලේ පරිහරණය කරන්න සිද්ධ වෙනවා අර ගෙදර දොරේ මේ වැඩ කටයුතු වලදී මොනවද මේ ගොවිතැන්පත් කරනකොට. ඒක හොඳයි කියනවා නෙවෙයි ඒක මහා විනාශයක්. සත්තුත් මැරෙනවා මහා පාප කර්මයක් සිද්ධ වෙනවා. නමුත් ඉතින් ගොවිය පරිහරණය කරනවා. ඉතින් මෙන්න මේ කෘමිනාශක හරි වල්නාශක හරි පරිහරණය කරනකොට පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න වෙයි. දැන් පරිහරණය නොකරත් බෑ. හැබැයි ප්‍රවේශමෙන් තමයි පරිහරණය කරන්න වෙයි. හැබැයි පරිහරණය කරද්දී හැමතිස්සෙම අනතුරු සහිත බව තේරුම් අරගෙන ඉන්න ඕන. අනතුරු සහිතයි කියලා තේරුම් ගන්න ඕන. අනතුරු සහිතයි කියලා තේරුම් ගන්න නැතුව පරිහරණය කරන්න ගියොත් අනිවාර්යෙන් මේකෙන් අනතුරක් සිද්ධ කර ගන්නවාමයි. එහෙනම් අන්න ඒ විදිහට මේ අපි දැනගන්න ඕනේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල අනතුරු සහිතයි. ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය මනස අනතුරු සහිතයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මේවා අනතුරු සහිත බව දන්නේ නැතුව පෘථග්ජනයා පරිහරණය කරන්නේ. දැන් අපි පොඩි ළමයෙක් ගාවට වස බෝතලයක් තියන්නේ නැණි කවදාවත්. වස බෝතලේ ගහලම තියෙනවා කුඩා දරුවන්ට හසු නොවන ස්ථාන වලින් තබන්න කියලා. ඇයි ඒ? පොඩි එක අතට ගත්තාම ඌ දන්නේ නැහැ මේ වස කියලා. අනිවාර්යෙන් බොන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද ලෝකේ? එහෙනම් පොඩි දරුවට වැටහිමක් නැහැ මේ වස කියලා. ඇයි එහෙම වුනේ? පොඩි දරුවගේ ඥානිය මුහුකුරා ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා මේ වස අනතුරුදායක දෙයක් කියලා දැනගෙන හිටියේ නැහැ. පොඩි දරුවෝ ඒක අරන් සෙල්ලම් කරන්න ගිහිල්ලා අටටත් හලාගෙන උමැරලා යනවා. නමුත් වැඩිහිටියා එහෙම කරන්නේ නැහැ. වැඩිහිටියාට ඥානිය මුහුකුරා ගිය නිසා වැඩිහිටියා සාමාන්‍යයෙන් වස බෝතලේ ගන්න බැරි තැනක හංගලා තියන්නේ. තව ගොඩක් දේවල් ගැන හිතලා මොකද ගෙදර මිනිසයන්ට ආවේගයක් එහෙම ආවොත් ඉස්සෙල්ලම මතක් වෙන්නේ ඕක. ඒ වෙලාවේ ඉන චිත්ත ආවේගය අනුව මච්චු මාරේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නවා වස ටික බොනවා අවසානයේ රෝහලට ගිහිල්ලා මැරෙනකම් කෑ ගහනවා අනිමාව බේරගනියෝ කියලා. අර මච්චු මාරයට අහුවෙලා වස බෝතලේ බිව්වේ. ඉතින් ඒ නිසා කාටවත් අහුවෙන්නේ නැත්නම් කොහොමද වැඩිහිටියා වස බෝතලේ තියන්නේ. එහෙනම් වැඩිහිටියා දන්නවා මේක අනතුරුදායකයි කියලා. ඊළඟට එයා ඒක පරිහරණය කරද්දී උනත් අත් මේස් දාගෙන කකුල් වලටත් ඒ අවශ්‍ය සපතු දාගෙන ඊට සුදුසු ඇඳුමක් ඇඳගෙන ඒ මුඛවාඩම් දාගෙන තමයි පරිහරණය කරන්නේ. ඒකෙන් අනතුරක් නොවන ආකාරයට. එතකොට එහෙනම් බාලයාට ඔහොම අවබෝධයක් නැහැ. පොඩි ළමයාට ওই වස බෝතලේ දුන්නොත් ඌ අනිවාර්යයෙන්ම සෙල්ලම් කරලා ඕක බීලා නැසිලා යනවා. නමුත් වැඩිහිටියා එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා. දැන් වස වුණත් විසි කරන්න විදිහකුත් නැහැ. මේක පරිහරණයටත් ගන්න වෙනවා. මොකද එදිනෙදා තමන්ගේ මේ ගොවිතැන වගාව සිද්ධ කරගෙන යන්න. මම අපි ඒක හොඳයි කියනවා නෙමෙයි. එහෙම සම්මුතියක් ලෝකේ තියෙනවා ඉතින් ගොවි ප්‍රජාව අතර.
ඒ මනුස්සයෙක් පරිහරණය කරන ඒක විපාකේ එයාට ලැබෙයි. මොකද කුඩා වුණත් ප්‍රාණියෙක් නැසුවාම එතන සිද්ධ වෙන්නේ ප්‍රාණඝාතයනේ. ඉතින් එදාට මං ගොවිතැන් කරා කියලා ඒව හරියන්නේ නැහැ සංසාරෙත් එක්ක. කර්මයෙන් සමාවල් ලැබෙන්නේ නැහැ. අනේ මං ඔයා හොඳයි හොඳ වැඩක් කරේ ගොවිරාල. මේ කෘමිනාශක ගහලා අහිංසක කෘමීන්ව මරලි ඉවර වෙලා මේ ඔයාගේ ජීවිතේ බේරගත්තනේ. ඔයා හරි හොඳ වැඩක් කරේ කියලා සමාවක් හම්බෙයිද? ඒ අසරණ සතක් ජීවත් වෙන්න නෙවෙයි උත්සාහ දරුවේ. තව සතෙක්ගේ ජීවිතය නැසලා අපේ ජීවිතය ආරක්ෂා කර ගැනීම ධර්මයක්ද? එතන තියෙන අධර්මය. ඒ අධර්මයට වන්දි ගෙවන්න ඕන. ඉතින් මේ උපමාවෙන් පැහැදිලි කරන්න හැදුවේ එතකොට ඒ අනතුරුදායක බව දැනගෙන අපි පරිහරණය කරනවානේ. ඒ වගේ මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කියන මේ ආයතන අපි අනතුරුදායක බව දැනගෙන පරිහරණය කරනකොට මොකද වෙන්නේ? සිහිය හට ගන්නවා. දැන් බලන්න අර වස බෝතලේ ටැංකියකට දාගෙන ඉහින මිනිසයා කොච්චර සිහියෙන් දෙක කරන්නේ. දැන් අපිට ওই ටැංකියේ තිබුණේ මොන හරි වතුර කියලා. එහෙනම් ওই සිහිය නෑ. ওই ටැංකිය වතුර ටැංකියක් වුණා නම් නිකන් ඕක වතුර බෝතලයක් වුණා නම් එහෙනම් ඕක පල්ලෙහාත් තියලා තියෙන පොඩි එකක් ගත්තත් කමන්නේ පොඩි එකක් නේ කාට අහුණත් කමන්නේ වතුර බෝතලය කිසිම ගාණක් නෑ. හැබැයි වස බෝතලයක් නිසා බලන්න කොච්චර අවධානමක් ඒ කෙරෙහි යොමු කරනවද? කොච්චර සිහියකින් කටයුතු කරනවද? ඒක සාමාන්‍ය පහලක තියන්නෙත් නෑ. ඒ වගේම එලිමහනක පේන්න තියන්නෙත් නෑ. හංගලා තියන්නේ. ඒ තරම් සිහියක් තියෙනවා. ඒ කියන්නේ මොකද ඒ තරම් අනතුරුදායකයි. ඒ වගේ මේක දැන් අර ටැංකියට දාලා ගහනකොටත් අර විදිහට බලන්න මුඛ වාඩම් දාගෙන අත්මේස් දාගෙන ඇඟේ තුවාලයක් තියෙනනම් ඒවටත් පැලස්තරයක් අලවගෙන තමයි අර තෙල් බෙහෙත් ටික විදින්නේ. ඇයි එහෙම කරන්නේ? ඒ තරම් ඒකෙන් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් බව දන්නෝ. ඒ නිසා ඒ කියන්නේ සිහියෙන් කරන්නේ. සිහියෙන් අවසිහියෙන් නෙවෙයි. ඉතින් අවසිහියෙන් කරොත් එහෙම ඒ වස ටිකම Tamanටම වෙවිලා මැරෙන්නත් පුළුවන්. අර අසරණ සතාගේ ඇඟට ගහන වස ටික Tamanටත් වෙවිලා මැරෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ගැන ඕන තරම් සඳහන් වෙනවා. කසිප් බෝතලේ වස බෝතලේ මාරු වෙලා බීලා මැරිච්ච මිනිස්සු ගැන. ඉතින් ඒක නිසා අවසිහියටපත් වුණාට පස්සේ කසිප්පු කියලා හිතාගෙන කසිප් බෝතලයක් විතර බීලා ඉන්න මිනිහා තවදුරටත් තේරුම් ගන්න බැරුව මේ වසත කසිප්පුද කියලා කෝකත් එකයි කොහොමත් එකනි කියලා බීලා දාන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. වස බීලා වොන් තරම් මැරිච්ච මිනිස්සු ගැන සඳහන් වෙනවා වෙන දෙයක් කියලා හිතාගෙන බීලා. ඉතින් පින්වතුනි ඔන්න ඔය විදිහට අපි මේ ධර්මයන්ගේ තියෙන අනුතුර තේරුම් ගත්තට පස්සේ භයානක බව, භයංකාර බව තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒවා පරිහරණය කරන්න සිහියෙන්. දැන් ඊටාම තියුණු පිහියක් තැවරිච්ච තැන යන්තම් කැපෙනවා. ඒ තරම් භයානක පිහියක් පරිහරණය කරන්න සිද්ධ වුණොත් ඔබට ඔබ කොච්චර අවධානයෙන් සිහියෙන් දෙක පරිහරණය කරන්නේ? ඇයි පොඩ්ඩක් හරි මේ එහෙම එහා මෙහා වුණොත් ඒකෙන් Tamanටත් අනුන්ටත් අනුතුරක් සිද්ධ වෙනවා. ඒ වගේ තව උදාහරණයක් බලන්න. ඔබ වාහන පදවනවා මහා මාර්ගේ. වේගෙන් යනවා. පැයට සතුම් 100ක විතර වේගෙන්. තවත් එබඳු වේගෙන් යන වාහන ගොඩාක් මේ පාරේ තියෙනවා. පොඩ්ඩක් හරි 100 බිඳගත්තොත් මොකද වෙන්නේ? විශාල අතුරක් නෙවෙයි. එහෙනම් කොච්චර 100ෙන්ද ඔබ වාහනේ එලවන්නේ? ඒ නිසා තමයි අර දුරකථනයේ කතා කරන්න එපා කියන්නේ වාහනේ යන ගම. මොකද සුළු වෙලාවකට හරි අවධානය විදිලා හරවන්න ඕන තැනකදී ඒ තීරණය ගන්න බැරි වුණොත් සමහරවිට වංගුව කෙලින් කරගෙන ගිහිල්ලා විනාශ වෙලා ඉන්නව දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහෝ තැන්වලදී පොලිසියෙන් පවා අල්ලන්නේ ඒකයි. මොකද ඒ කටයුතු සිහියෙන් කරන්න ඕන එකක්. අවසිහියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. දැන් වෛද්‍යවරයෙක් යම්කිසි සැක්කමක් කරනවා. ඒක පුළුවන් ද සිහියෙන් අවසිහියෙන් කරන්න බෑ. ඔක මනා සිහියෙන් කරන්න ඕන නිසා ඒ වෙලාවට ඒ ශල්‍යකාරයට වෙන කාටවත් එන්න දෙන්නේවත් නැහැ. දුරකථන අරමුම පාවිච්චි කරන්නේ දැන් පැත්තකින් ඔක්කොම තියලා අර කටයුතු කරන්නේ. මොකද පොඩි තැනක් හරි වැරදිලා ගියොත් අර රෝගය මෙ යන්නත් පුළුවන්. ඒ තරම් සිහියෙන්. මෙන්න මේ සති සම්බොජ්ජංගය ගැන මීට ඉස්සෙල්ලත් දේශනා කරා වටිනා දහම් ව්‍යාකරණයක් ජනපද කල්යාණි සූත්‍රයේ ඇසුරෙන්. මෙන්න මේ සූත්‍රයේ ඇසුරින් අපූර්ව උපමාවක් භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා. මේ සූත්‍රේ නමම ජනපද කල්යාණි. කොහොමද අපේ මේ සතිය පවතින්න ඕන? දැන් මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ ආකාර දෙකකට සතිබොජ්ජංගය පවතින්න ඕන කොහොමද?
ඒ කාලේ අද වගේම යම්කිසි ප්‍රදේශයක ඉන්නා වූ සුරූපී ස්ත්‍රීන් ගත්තොත් ඒ අය ඒක සමාජ ක්‍රමවේදයක් මායාවේ ලෝකෙනි මේක. සුරූපී ස්ත්‍රියක් එහෙම හිටියොත් එහෙම සමාජ ටිකක් කැපී පේන හැටකට ගොඩක් පේන අනිත් අයටත් අර පංචකාම ගුණෙන් යුක්ත ස්ත්‍රියක් හිටියොත් සියලු දෙනාට ආස්වාදයක් දෙන්න පුළුවන් ආකාරي කෙනෙක් මේ වගේ කෙනෙක්ව සාමාන්‍යයෙන් ඒ කාලේ එක්කෝ නගර සෝබිනියක් බවට පත් කරා. සමාජයෙන්ම සම්මත කරගත අය නගර සෝබිනියක්. ඒ නගරයට සෝබනයක් එකතු කරන කාන්තාවක්. ඒ නිසා ඇය මුදලට අලෙවි වුණා. රජවරුන්ට සිටුවරුන්ට සාමාන්‍ය මිනිසුන්ට ලං වෙන්න බෑ. ඒ හුඟක්ම සුරූපී ස්ත්‍රිය මොකද නැත්තම් වෙන්නේ මොකද්ද? මස් කැටියකට පොර කන බල්ලෝ වගේ මස් කටුවකට පොර කන බල්ලෝ වගේ මස් කැටියකට පොර කන උකුස්සෝ වගේ අර ස්ත්‍රිය වෙනුවෙන් රජවරු පවා දීනසා ගත්තා. කා කොටා ගත්ත එකිනෙකාගේ රීරි මාංශ කෑවා. අර ස්ත්‍රිය බෙදා ගන්න ගිහිල්ලා. යුද්ධ කරන්න පෙළඹුණා මෝඩ රජවරු. වෛශ්‍යාවන් ඒ කාන්තාව උදෙසා. එතකොට මේ දෙමව්පියන්ට සිද්ධ වුණා දැන් එක රජෙක්ට දුන්නොත් ඊළඟ රජා වෙලා මරලා යනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔහොම කතාව කොච්චර තියෙනවද? අර සුභානම් තෙරණිය ගැන සඳහන් වෙනවා රහත් තෙරණින් වහන්සේ නමක්. උන්වහන්සේ අතිශය සුරූපී තැනැත්තියක්. මේ විදිහට රජුරු මරා ගන්න යනවා ඇයට. ඊට පස්සේ මොකද කරන්නේ? තාත්තගෙන් අවසර අරගෙන පැවිදි වෙනවා. එතකොට ඉවරයිනේ වැඩේ ඔක්කොම. දැන් එහෙම ක්‍රමවේදයක් තිබුණේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ හිටිය නිසා. එහෙම නැති කාලෙක මොකද්ද වෙන්නේ? අර කාන්තාව අසරණ වෙනවා. රජවරු මරා ගන්න යනවා උන්ට. ඒ නිසා නගර සෝබිනියන් බවට පත් කරනවා. ඒ නගරයටම පොදු වස්තුවක් බවට පත් කරනවා අයව. ඊට පස්සේ ඇයට වෘත්තියක් එක යම්කිසි මුදලක් උපයා ගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඒ වගේ තවත් ස්ත්‍රීන් කොටසක් හිටියා. එච්චරම ලස්සන නැති වුණත් යම්කිසි ආකාරයකින් සුරූපී ස්ත්‍රීන් මෙන්න මේ අයව ජනපද කල්යාණියන් බවට පත් කරනවා. ඒ කියන්නේ ජනපදයේ ඉන්න සුන්දරම තැනැත්තිය අනාදි වශයෙන් නම් කරලා ඒකත් යම්කිසි ආකාරයක තනතුරක්. ඊට පස්සේ ඔවුන්ට ඒ තනතුර ප්‍රදානය කරලා එයාට කියනවා අනිත් අයගේ රසාස්වාදයේ පිණිස කටයුතු කරන්න කියලා. අද ඔය ගත්තොත් එහෙම ඔය නළු නිලියෝ වගේ අවස්ථාවක් නිලියෝ වගේ අවස්ථාවක් ඔය. ඊට පස්සේ එයාලා මොකද කරන්න ඕනේ? එයාලට මුදලක් ලැබෙනවා. ඒ නිසා ඒ කට්ටිය මොකද කරන්නේ? ජනපදයෙන් ජනපදයට ගිහිල්ලා එකෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා නැටුම් ගැයුම් පවත්වනවා. මිනිස්සු අද වගේම සම්දර්ශන බලන්න සංගීත සම්දර්ශන නැටුම් සම්දර්ශන බලන්න ඒ කාලේ ඒක රාශි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ජනපද කල්යාණියක් නැටුම් සම්දර්ශනයක් පවත්වන ස්ථානයක් තියෙනවා. දැන් සාමාන්‍ය ස්ත්‍රියන් නෙවෙයිනේ පංචකාම ගුණෙන් අනුමුණ ස්ත්‍රියන්නේ. එතකොට ඇය තමන්ගේ අඟපසක විදහා දක්වමින් පුරුෂයන්ගේ ශෘංගාරය දැනෙන ආකාරයට තමයි අර නර්තනයේ දෙන්නේ අර කටයුත්ත සිද්ධ කරන්නේ. ගී ගායනා කරන්නේ කාමුක ස්වරයකින්. ඒ වගේම නර්තනයත් ශෘංගාරාත්මකයි. දැන් මේක බලන්න මිනිස්සු පොඩි කාගෙන එනවා. දැන් ඇවිල්ලා විශාල පිරිසක් මේ සම්දර්ශනයේ නරඹමින් ඉන්නවා. මෙන්න මේ ස්ථානෙන් ගමන් කරන්න ඕන පුරුෂයෙක් තෙල් කලයක් ඔළුවේ තියාගෙන. තෙල් කලයක් ඔළුවේ තියාගෙන තෙල් කලේ කට මට්ටමට තෙල් පුරවන. කට ගාවටම තෙල් පුරවලා පොඩ්ඩක් එහා මෙහා වුණොත් තෙල් බිඳුවක් හරි බිම වැටෙනවා. මෙන්න මේ මට්ටමට කට මට්ටමටම තෙල් පුරවපු කලයක් ඔළුවේ තියාගෙන මේක දේශනා වෙන්නේ මේ තේලපත ජාතකයේ ඇසුරෙන් වෙන දවසක අපි පොය දවසකදී ඒ ජාතක කතාවත් එක්ක මේ සූත්‍රයත් තව දුරටත් විග්‍රහ කරගමු. එතකොට මේ තෙල් පාත්‍රයක් කලගෙඩියක් නේ පාත්‍රයක් කියමුකෝ. තෙල් පාත්‍රයක් පාත්‍රේ කට ගාවටම දැන් තෙල් පුරවලා ඔළුවට තියාගෙන ඉන්නේ මේ පුරුෂයා. මේ පුරුෂයාගේ පිටිපස්සෙන් ඉන්නවා මහා වදකේ කඩුවක් ඔසවගෙන. මොකද්ද නියෝගය? මෙන්න මේ ජනපද කල්යාණිය නැටුම් රඟ දක්වන මේ නර්තනයේ දෙන මේ සම්දර්ශනයේ මැදින් ගමන් කරන්න ඕන. විශාල පිරිසක් ඒක රාශි වෙලා ඉන්න තැනක්. මෙන්න මේ ස්ථානයේ මැදින් ගමන් කරන්න ඕන. නියෝගය තමයි එක තෙල් බිඳුවක් හැලීම තහනම්. එක තෙල් බිඳුවක් හරි හිරුණොත් ඔය තෙල් පාත්‍රයෙන් පිටිපස්සෙන් එන වදකයා කඩු පහරක් ගන්නවා. මෙන්න මේකයි උපමාව භාගතුන් වහන්සේ. දැන් බලන්න පොඩ්ඩක් නුවණින් කල්පනා කරලා මේ තෙල් පාත්‍රය ඔලුවට තියාගෙන ඉන්න පුරුෂයා මොනතරම් සිහියකින් යුක්තව මේ කටයුත්ත කරන්න ඕන. කොච්චර සිහියක් උඩ තියෙනවනේ ඇයි? එක පැත්තකින් අර ජනපද කල්යාණී
ඇයගේ සුන්දර ශෘංගාරාත්මක නැටුම දිහාට හිත ඇදී ඇදී යනවා. මේක බලපන් කියලා තුච්ච නින්දිත හිත දැන් වද දෙනවා. එන ගහලා ඵලයන් කමන්නේ කියලා බලන්නත් හිතන වෙලාවකට. ඒත් පිටිපස්සේ කඩුවක් ඔසවගත්ත වාදකයෙක් ඉන්නවා. එක තෙල් බිඳුවක් හරි අර පාත්‍රයෙන් ඉහිරුණොත් කඩු පහරක් ගන්න බලාගෙන. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් ආස්වාදයේ කරා හිත ඇදිලා යන ස්වභාවය වළක්ව ගන්න ඕන ප්‍රඥාවෙන්. කොච්චර බලන්න ආස හිතුණත් අර නාතනේ නොබලාම ඉන්න ඕන. කොච්චර අහන්නට ආස හිතුණත් ඒ ගායනයට කන් නොදීම ඉන්නට ඕන. මොකද ප්‍රඥාවෙන් කොයි විදිහින් හරි හිත දමනය කරගන්න ඕන. නැත්තම් හදිස්සියවත් අර ජනපද කල්යාණියගේ නැටුම දැක්කොත් ඒ ගැන අවධානය යොමු කරන්න ගියොත් මොකද වෙන්නේ? හිතේ රාගය ඇති වෙන්නේ. රාගය ඇති වුණොත් රාගෙන් හිත මත් වෙනවා. මත් වෙච්ච ගමන් ප්‍රමාදයටපත් වෙනවා. ඒ කියන්නේ කරන කියන දේ පේන්නේ නැතුව යනවා. හිතන පතන දේ පේන්නේ නැතුව යනවා. කරන්න ඕන දේ නොකරන්න ඕන දේ පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රමාදයටපත් වෙලා අන්තිමට ඔලුවට තෙල් කලේ තියෙනවා, තෙල් පාත්‍රය තියෙනවා කියලා අමතක වෙනවා. ඔලුවට තෙල් පාත්‍රයක් තිබුණා කියලා මතක් වෙන්නේ කඩු පහරෙන් වදකයාගේ අවසානයේ. එතකොට දෙපළු වෙලා ඉවරයි. ඒ නිසා කොයිම ආකාරයකටවත් කොච්චර සුන්දර වුණත් ඒ නර්තනයේ කොච්චර මිහිරි වුණත් ඒ ගායනිය ඒ ජනපද කල්යාණී කෙරෙහි හිත යොමු කරන්න බෑ. එහෙනම් ඒ පැත්තෙන් සංවර වෙන්නත් ඕන. අනිත් පැත්තෙන් ඔබ දැකලා ඇති සංගීත ප්‍රසංගවල නැටුම් ප්‍රසංගවල කසිපු බීලා මිනිස්සු නටන හැටි. දැන් ওই වගේ මිනිස්සු ටිකක් මැද්දෙන් යන්නේ රාගෙන් මදිවට මත්පැන් වලිනුත් මත් වෙලා ඉන්නේ. මත්ද්‍රව්‍ය වලින් මත්පැන් වලින් සේරගෙන්ම මත් වෙලා ඉන්නේ. හැම අතිම මත් වෙලා ඉන්නේ. මදයට ප්‍රමාදයටපත් වෙලා ඉන්නේ. මදේ වැඩිලා ඉන්නේ දැන්. මදේ කියලා කිව්වේ අර රාගෙන් දඟලන ස්වභාවය, නලියන ස්වභාවය. මදය. ඔය කොල්ලන්ට කසිපු ටිකක් බී ගත්තාම ඇති වෙන්නේ මදේ. මේ හොඳට හිටියා සාන්ත දාන්ත තරුණයා. කසිපු ටිකක් බිව්ව විතරයි මෙන්න මු මේ සුඩ නැගලා නටනවා. දැකලා ඇති ඔබ කලිසමත් ගලවගෙන නටන අවසානයේ. ඒකට තමයි මදේ කියන්නේ. එතකොට ප්‍රමාදයටත්පත් වෙනවා. කරන කුසල අකුසල් මුකුත් පේන්නේ නැහැ නිදාට. ඕන කුසලයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය ලක්ෂණීය ප්‍රයෝජනට අරගෙන තමයි අසරණ තරුණයන්ගේ ජීවිත නැසන්නේ දේශපාලඥයෝ. කොහොමද? දේශපාලන ඔය කාලයක් අහම මැතිවරණ කාලයක් අහම ලනුව කන්න එපා යහිසකයෝ. දේශපාලන මැතිවරණ කාලයක් ආවම දේශපාලඥයන්ට මේ අසරණ තරුණයන්ව බිලිබා ගන්න උවමනා වෙනවා. තමන්ගේ පෝස්ට් වලවන තමන්ගේ අලුකුත්තර වැඩ කරන්න අන්‍ය දේශපාලඥයන්ගේ මඩු කඩන්න රැසින් ශාලා ගිනි තියන්න නිකම්ම බැහැනේ මෙතෙන්ට යවන්න. සිහියක් බුද්ධියක් තියෙන එකෙක් එකපාරේ වගේ වැඩක් කරන්නේ නැහැ. මේකෙන් මට විපතක් අගතියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? සිහිය මොට කරන්න ඕනේ ඉස්සෙල්ලා. සිහිය මොට කරන්න මොකද කරන්නේ? එන්න කියලා වරෙල්ලා මචන්ලා කියලා කොහොම හරි ගෙදරට ගෙන්නලා හොඳට බොණ්ඩ දෙනවා. බොනකම් කියන්නෙත් නෑ මේක. හොඳට බීලා මත්තුනාට පස්සේ කියන මේ අපේ ලොක්කට මේ කවුරු හරි එකෙක් මේ ගහලා නේ අර මේ ලොක්කට එරේ පෝස්ටර් ගහලා නේ අර ලොක්කගේ ඔෆිස් එක ගාම තව එකක් ගහලානේ මේ මඩුවක්. කිව්ව ගමන් අර කොල්ලෝ ටික අන්න මදය. දැන් මදය මොකද? දැන් මෙච්චර හොඳට හිටියා. දැන් කසිපු ටික බීපු ගමන් අර රාගයේ දේශය ඇවිස්සලා මදය ඇවිස්සලා දැන් චණ්ඩි ටිකක් දැන් යවල්ලා ඕන එකක් කරමු කියලා යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අර මඩු කඩනෝ විතරන්නේ කවුරු හරි හදිස්සියවත් ඇවිල්ලා ඉදිරිපත් වුණොත් එහෙම ඕක කඩන්න එපා උඹලා ඔය වැරදි වැඩක් කරන්න කියලා ඒ කාන්තකින් විහම මරනවා. අන මදයයි ප්‍රමාදය. අන මත්පැන් නිසා මදයට ප්‍රමාදයටපත් වුණා. මදය කියලා කියන්නේ අර ඉන ස්වභාවය ඉක්මවලා ගිහිල්ලා ඉවර වෙලා නිකන් රාගෙන් දේශයෙන් මොහෙන් නලියන ස්වභාවය. විශේෂයෙන් රාගී. එතකොට ටක් ගාලා දේශයත් නැగిලා ඉන්න පුළුවන් මාදයටපත් වුණාම. ඔය දැන් උදාහරණයක් ඔය මගුල් ගෙවල් වල හරි පාටි වල හරි කොල්ලෝ නටන් මේ ලැජ්ජාව බය නැති වෙලා යනවා. මදේ කියලා කිව්වේ හිරියොතප් ස්වභාවයෙන් නිදෙන ස්වභාවය. හිරියොතප්ප දෙක නැති වෙලා ගියාම මදේ. ඔය දැකලා ඇති තරුණියෝ රෙද්ද ගලවගෙන නටනවා ස්ටේජ් මැද්දේ. කොහොමද එහෙම නටන්නේ? හිරියොතප්ප දෙක නැති වෙලා. මදේ ඇවිස්සලා තියෙන්නේ. එතකොට ප්‍රමාදයටපත් වෙනවා. එතකොට අර වගේ ප්‍රාණඝාත අදත්ත දාන කාමීත්‍යාචාර ආදී ඕන අකුසලයක් උනත් කරන්න පුළුවන්. ප්‍රමාදයටපත් වෙනවා. ඉතින් දැන් ওই වගේ ප්‍රමාදයටපත් වෙච්ච පිරිසක් ඔතන ඉන්නේ ওই නැටුම් බලාගෙන. මොකද අර ජනපද කල්යාණියගේ නැටුම දැකලා මදේ ප්‍රමාදේ දෙකම ඇති වෙලා තියෙන දැන් මේ පුද්ගලයෝ තුල. ඒ නිසා නලියනවා, උඩ පයින්නවා, දඟලනවා, විසිල් ගහනවා, ඔහම ඔල්ලසන් දෙනවා මෙහෙම පිරිසක්. දැන් මේ පිරිසකේ සිහියක් නැහැනේ. කිසිම සිහියක් නැති පිරිසක්. දැන් මේ පිරිස මැදින් තමයි යන්න ඕන අර තෙල් පාත්‍රෙත් ඔලුව තියාගෙන. ඔලුවට තියාගෙන.
දැන් ඔබ බලන්න එතකොට මේ පුද්ගලයා එක පැත්තකින් අර ජනපද කල්යාණිකේ මිහිරි ජනපද කල්යාණිකේ අර ශෘංගාරාත්මක නර්තනයේ මිහිරි ගායනය කියන ඒ කිසිවක් සැලකිල්ලට නොගෙනින්නත් ඕනේ. ඒ කියන්නේ එක පැත්තකින් ඒ නැටුම ගායනය රස විඳින්න නැතිව හිත দমনය කරගන්නත් ඕනේ. ඒ පැත්තනො සිහිය පිහිටවන්න ඕනේ. අනිත් පැත්තෙන් අර ඒ නැටුම බලාගෙන ඉන්න ඒ ගායනයේ රස විඳින අර මදයට ප්‍රමාදයට පත්වෙච්ච මිනිස්සුන්ගේ නොමනා විසම හැසිරීම මැද්දෙන් තමන්ට හානියක් නොවන අන්දමින් ගමන් කරන්නත් ඕන. මොකද ওই වගේ මිනිස්සු දැකලා ඇති ඔබ ඕන තරම් ඉතින් අත්දැකීමෙන් දකින්නනේ මේ ඕහාරික ධර්මයේ. ඒ වගේ තැනකට ගියාම පිස්සු වගේනේ හැසිරෙන්නේ. අතපය වනනවා දන්නේ නැහැ. ඔය සංගීත පොළවල ගහමරා ගන්නේ ඇයි? නටනකොට තව එකෙක්ගේ මූණේ අත වැදිලා. තව මිනිහෙක්ගේ කකුල පෑගිල්ල. අන්තිමට පිහියකින් එල්ල තමයි නතර වෙන්නේ. ඇයි දෙගොල්ලම මදයට ප්‍රමාදයට පත් වෙලා ඉන්නේ. ඉතින් නටනකොට කකුල පෑගුණා. අයියකෝ මගේ කකුල පෑගුවේ. ඇයි මොකද කියන්නේ? ඇයි ඔන්නෝම ගිහිලා අවසානයේ එතන මිනිහ වැරුමා. ඉතින් ওই වගේ පිරිසක් මැද්දෙන් මේ යන්නේ. එතකොට අතපය වනනවා බూరు වගේ. දැන් තමන් වටේ ඉන්නේ කවුද මොකක්වත් ਵਿਚාරයක් නැහැ. එහෙම පිරිසක් මැද්දේ යනකොට අනිත් එකා බూరుවෙක් වුණාට අපිට බూరుවෙක් වෙන්න බෑ. දැන් මේ මනුස්සයා සිහිය බිඳගත්තොත් මොකද වෙන්නේ? පිටිපස්සෙන් කඩුපාර වදිනවා. ඒ නිසා මේ මනුස්සයා එක පැත්තකින් ජනපද කල්යාණියගේ මතකයේ අමතක කරගෙන යන්න ඕන. අනිත් පැත්තෙන් අර තමන්ට මුණ ගැහෙන අර විසම හැසිරීම තියෙන මිනිස්යන්ගේ චර්යාවන්ගෙන් තමන්ගේ තෙල් පාත්‍රයට නැත්නම් තමන්ට මොන හරි හානියක් වෙන්න ඉඩක් තියෙනවා ඒකත් වළක්වාගෙන යන්න ඕන. එහෙනම් කොච්චර සිහියකින්ද යන්න ඕන හිතලා බලන්න. ඔබට ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් ඔබ කොහොමද යන්නේ? ඔය වගේ සංදර්ශන පොලක් මැද්දෙන් යනවා මිනිසු ගොඩක් මැද්දෙන් අර වගේ මහා සංදර්ශනයකුත් මහා ගෝසාවට පැවැත්වෙනවා. ඔබ තෙල් පාත්‍රයක් ඔලුවට තියාගෙන යනවා පිටිපස්සෙන් වදකෙක් එනවා කඩුවක් අරන්. ඔබ කොහොමද යන්නේ? මැරුම් කන්න ඕන නම් වටපිට බල අර අනිත් මිනිස්සු වගේම හැසිරුණාම හරි. නමුත් ඔබට අවශ්‍ය කරන්නේ ඒ කඩුපහරෙන් වැළකීලා ගමන් කරන්න නම් ඔබට සිද්ධ වෙනවා එතන සිද්ධ වෙන සියල්ල අමතක කරලා තමන් කරන කාර්යය විතරක් සිහියෙන් බුද්ධියෙන් යුක්තව සිද්ධ කරන්න. එහෙනම් අන්නර ජනපද කල්යාණී නටුම් නටන තැනක ඒ පිරිස මැද්දෙන් ගමන් කරන පුද්ගලයා වගේ තෙල් පාත්‍රයෙන් බිඳුවක්වත් බිම හිරෙන්නට නොදී ගමන් කරන පුද්ගලයා වගේ සිත පිළිබඳ සිහිය පවත්වන්නට ඕන කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට අවවාද කරනවා. එහෙනම් පින්වතුනි ඔන්න සතිය පිහිටවන්න ඕන ආකාරය. ඔය උපමාවක්. ඉතින් ඒ උපමාව ඇසුරෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් සති සම්බොජ්ජංගේ වැඩින්න ඕන කොහොමද කියලා. එහෙනම් ලෝකයේ එක එක දේවල් කරන්න පුළුවන්. ලෝකයේ විවිධාකාර ආස්වාදයන් ලබන්න පුළුවන්. මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති පෘථග්ජන ලෝක සත්‍යය නොඑක ආස්වාදයන් අග්‍ර කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබ අවටම එහෙම හැසිරෙන්නත් පුළුවන්. ඔබේ නිවසේමත් එහෙමයි ඉන්න පුළුවන්. නමුත් ඔබට සිද්ධ වෙනවා තෙල් පාත්‍රය හිසින් ගත්ත පුද්ගලයා වගේ මේ පිටිපස්සෙන් එනවා මාර්යා නම් වදකයා කඩුවක් අරගෙන. එහෙනම් මාර්යාගේ කඩු පහර කණ්ඩ වෙනවා. පොඩ්ඩක් හරි අපි මේ සිහිය බිඳගත්තොත්. එහෙනම් ඔබත් දැන් තේරුම් ගන්න ඕන තෙල් පාත්‍ර හිසින් අරගෙන යන ඒ පුද්ගලයා වගේ සිහියෙන් බුද්ධියෙන් යුක්තවම කටයුතු කරන්න හැම මොහොතකම. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය මනස පරිහරණය කරන සෑම මොහොතකමත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරන සෑම මොහොතකමත් මෙන්න මේ සිහියෙන් බුද්ධියෙන් යුක්තව කටයුතු කරන සති සම්පජාන්නේ කිව්වේ ඒකයි. ප්‍රඥාවතේ සමගම යෙදෙනවා. සිහිය විතරක් නෙවෙයි. නමුත් අර බොජ්ජංග වශයෙන් පෙන්වද්දී එකෙන්කට වෙන් කරලා පෙන්වනවා අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ. අපගේ අවබෝධය පිණිස, පහසුව පිණිස. එහෙනම් පින්වතුනි අන්න විදිහට සතිය පවත්වන්නට ඕන මේ අභ්‍යන්තර සහ බාහිර සියලු ආකාරයෙන් මේ ආයතන පරිහරණය කරද්දී සෑම විටම බලන්න ඕන මේ ආයතන පරිහරණය වෙන්නේ කොහොමක් වෙනසද? රාගයේ දේශයේ මොහේ වැඩින පැත්තටද රාගයේ දේශයේ මොහේ වර්ධනය කිරීම පිණිසද? එහෙම නැත්නම් රාගයේ දේශයේ මොහේ දුරවන පැත්තටද රාගයේ දේශයේ මොහේ දුරු කිරීම පිණිසද? මෙන්න මේ සිහිය තියෙන්න ඕන. ඇහැ පරිහරණය කරද්දී රූපය පරිහරණය කරද්දී කන පරිහරණය කරද්දී ශබ්දේ පරිහරණය කරද්දී අනාදි වශයෙන් ඒවන් උපසංහරති. ඒ සියලු අභ්‍යන්තර සහ බාහිර ආයතන පරිහරණය කරද්දී අර තෙල් පාත්‍ර හිසින් ගත්ත පුද්ගලයා වගේ සැලකිල්ලෙන්ම කොයිම වෙලාවකවත් සිහිය බිඳ ගන්න නැතුව යන්න පුළුවන් නම් විතරයි මායාවේ කඩුපහරෙන් වදකයේ කඩුපහරෙන් නිදහස් වෙලා ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. යම් මොහොතක සිහිය බිඳ ගත්තොත් අර ජනපද කල්යාණී දිහා බලන්න හිතුනොත් අර වටේ ඉන විසම් පුද්ගලයන්ගේ අතපය පහරවල් වැදුනොත් ඒකාන්තයෙන්ම තෙල් පාත්‍රයේ තෙල් හිරෙනවා. දෙහිමුණොත් වදකයාගේ වදක පහර කඩු පහරට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදාට ජීවිතේ වදයක් වෙනවා.
එදාට වද විඳින්න සිද්ධ වෙනවා. ඔය වද විඳින්නේ ඒකයි. සිතෙන් වද විඳින්නේ ඇයි? සිහිය බිඳිලා. එහෙනම් වද විඳින්න අවශ්‍ය නැත්තම් සිහිය මනාව පවත්වාගෙන යන්න. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් බොජ්ජංගේ ආකාර දෙකයි අභ්‍යන්තර සහ බාහිර වශයෙන්. එහෙනම් අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මෙහෙම සිහිය පිහිටන්නේ ආර්ය ශ්‍රාවකෙක් තුළ පමණයි කියලා. ඒකයි උන්වහන්සේ මේ අපට පෙන්වා දෙන්නේ. අනාර්ය ශ්‍රාවකෙක් තුළ කවදාත් මේ සිහිය හටගන්නේ නැහැ. එහෙනම් අර නිගණ්ඨ මෝඩ වමුණෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කොපි කරන් ඇවිල්ලා අපිත් ඒ ධර්මයයි බලට කියන්නේ කියලා කිව්වට අවබෝධයෙන් නෙවෙයි දේශනා කරේ. අවබෝධයෙන් නෙවෙයි ප්‍රකාශය කළේ. ඒ නිසා වුන්ගෙන් ඇහුවාම කොහොමද අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ බොජ්ජංග බෙදෙන්නේ? එහෙම නැත්නම් සති බොජ්ජංගේ කොහොමද දෙආකාරයකට බෙදෙන්නේ කියලා දෙන්න උත්තරයක් නැහැ. මොකද ආර්ය භාවයටපත් උනේ නැති නිසා. සංවර සීලයේ කුසල සීලයේ දැක්කේ නැති නිසා. නිර්වාණ මාර්ගය අවබෝධ නොවිච්ච නිසා කරන්න ඕන මොකද්ද කියලා පේන්නේ. එදාට මොකද කරන්නේ? මොනවා හරි කී ඉන්න පුළුවන්. අර කොපි කරගත්ත ටිකක් ප්‍රකාශ කර කර ඉන්න පුළුවන් කටපාඩමින් හරි. අවබෝධයෙන් ප්‍රශ්නයක් අහුවාම දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා අන්න එදාට මොකද වෙන්නේ? ඒ පුද්ගලයෝ ඒ ධර්ම ඉස්සරහා අනාථ භාවයටපත් වෙනවා. අද වුණත් එහෙමයි. දැන් පොතේ තියෙන එක බලාගෙන කාට හරි කියන්න පුළුවන්. පොතේ තියෙන එක බලාගෙන කියන එක දක්ෂකමක් නෙවෙයි. මොකද පොත පාඩම් කරගෙන ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. ඒක නෙවෙයි වැඩේ. අවබෝධයෙන් මේ ධර්මයේ තමන් අත්දකින්නවද කියන්නේ. සම්දිට්ඨිකෝ තමන් තුළින් ධර්මයේ දකින්නවද? එහි පස්සිකෝ තමන් මේ ධර්මයේ ගවේෂණය කරනවද කියලා බලන්න ඕන අවංකවම. එහෙම කරනවා නම් විතරයි මේ ධර්මය ඔය ආකාරයෙන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ ආකාරයෙන් මේ නීවරණ ධර්ම දස ආකාරයකට සහ බොජ්ජංග ධර්ම 14 ආකාරයකට බෙදා දක්වනකොට කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. අපි ඉතින් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපි අහලා අවබෝධ කරගෙන මග වඩන පිරිසන්නේ. අනේ අපිත් ඕක දැනන් හිටියේ නෑ. අපිත් අර නිකන්ටෝ වගේනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෑ. ඔබ මෙය පද වශයෙන්, අක්ෂර වශයෙන්, ව්‍යංජන වශයෙන් තමයි දැනගෙන හිටියේ නැත්තේ. නමුත් අර්ථ වශයෙන් ඔබ දන්නවා. අර්ථ වශයෙන් මේ කාමච්ඡන්දේ දෙආකාරයි කියලා ඔබ දන්නවා. භාවිතය ඇතුලේ ඔබ දන්නවා ඒක. තේරුම් අරන් ඉන්නේ ජීවත් වෙන්නේ. ඒ වගේම ඊතුරු නීවරණ ධර්මත් ආකාර දෙකකින් යුක්තයි කියලා ඔබට පේනවා. ඒ වගේම තමයි මේ සප්තබොජ්ජංග. පද වශයෙන්, අක්ෂර වශයෙන්, ව්‍යංජන වශයෙන් වෙන් කරලා පෙන්වන්න බැරි වුණාට ධර්ම ඥානිකින් ඒවා අර්ථ ගන්නන්නට නිර්වචනය කරගන්නට නොහැකි වුණාට දැන හෝ නොදැන ඒ කියන්නේ අර අර්ථ වශයෙන් අවබෝධ වෙලා තියෙන පද වශයෙන් අක්ෂර වශයෙන් විතරයි දන්නේ නැත්තේ. ඒ කිව්වේ දැන් සති සම්බොජ්ජංගේ මේ ආකාරයට දෙආකාරයකින් වැඩි බව දන්නවා තමයි. අසකන නාසය දිව ශරීරයේ මනස කියන අභ්‍යන්තර ආයතන සම්බන්ධිනුත් ඒ සතිය වැඩෙන බව දන්නවා. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සම්බන්ධිනුත් ඒ සතිය වැඩෙන බව දන්නවා. ඒ දෙආකාරයේම ආයතන පරිහරණය වෙන්නේ සතියෙන් කියලා දන්නවා. සිහියෙන් යුක්තවයි කියලා දන්නවා. නමුත් ඒක අර බෙදා දක්වලා පෙන්වා දෙන තුරු Tamante ධර්ම ඥානිය පහළ වෙන්නේ ඊට පස්සේ බෙදා පෙන්වා දුන්නාට පස්සේ අන්න දැනගන්නවා මට මේක වැටහිලා තිබුණේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නාට පස්සේ ව්‍යාකරණයක් වශයෙන් ඒක මට හොඳට ධාරණය වුණා කියලා. අන්න එහෙම අවබෝධයක් වෙන නිසා බුද්ධ ශ්‍රාවක මේ බව දන්නවා. බුද්ධ ශ්‍රාවකයන්ට මේ ටික පෙන්වලා දුන්නාම මට ඔය කියන කාරණාව අවබෝධ වෙලානේ තියෙන්නේ වැටහිලානේ තියෙන්නේ කියලා යම්කිසි ඥාණයෙන් තීරණයක් එනවා. අන්න ඒක තේරුම් ගන්න. නැත්නම් අර වගේ නිගමනයකටත් එන්න පුළුවන්. අපි මේව දැනන් හිටියේ නෑනේ. අපිත් ඒ නිගන්ඨයෝ වගේද කියලා. නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙනම් සති සම්පොඥංගය ඔය ආකාරයෙන් දෙආකාරයකට වැඩිනවා අභ්‍යන්තර සහ බාහිර වශයෙන්. ඊළඟට දැන් අපි ගමු ඊළඟ බොජ්ජංගය යදපි භික්ඛවේ අජ්ජත්තං ධම්මේසු පඤ්ඤාය පවිචනති පවිචරති පරිවිමංසති සමාපජ්ජති තදපි ධම්මවිචේ සම්බොජ්ජංගෝ යදපි බහිද්ධා ධම්මේසු පඤ්ඤාය පවිචනති පවිචරති පරිවිමංසති සමාපජ්ජති තදපි ධම්මවිචේ සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ ති ඉති හිදං උද්දේශං ගච්ඡති තදපි නාපේතේන පරියායන ද්වයං හෝති. මෙන්න මේ ඊළඟට ඉන්නේ ධම්ම විචය
කියන සම්බොජ්ජංගේ. ධම්ම විචේ. ධර්මයේ විමර්ශනය කිරීමේ බොජ්ජංගේ. අවබෝධයේ අංගේ. දැන් මේකත් ආකාර දෙකයි. ඒකත් ඇවිල්ලා අභ්‍යන්තර සහ බාහිර වශයෙන්. දැන් අභ්‍යන්තර බාහිර කියන්නේ මොකද්ද කියලා දන්න නිසා ආයි කියන්න යන්නේ නැහැ ඒක. එහෙනම් පින්වතුනි අන්න එතනදිත් මොකද්ද වෙන්නේ? දැන් ඉස්සෙල්ලත් අපි පැහැදිලි කරා ධම්මවිචේ බොජ්ජංගේදී මොකද්ද වෙන්නේ? මේ ධර්මය කියලා කියන්නේ මොකක්ද? දැන් ඕක වැරදියට තේරුම් ගත්තොත් එහෙම මෙහෙම හිතෙන්න පුළුවන් කෙනෙක්ට. මං මේ බණ පොත්පත කියවනවා අඩුයිනේ. මට මේ ත්‍රිපිටක පොත එහෙම මං කොච්චර කිව්වත් ඉතින් කියවන්නෙත් නැහැනේ. ඉතින් ඒක නිසා මට ධර්මයේ විමර්ශනය කිරීම මා තුල නැහැ. එහෙමත් හිතෙන්න පුළුවන්. කියන්නේ බණපත පොත කියවන්නේ නැහැ. ඒ නිසා ධම්මවිචය කියන බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. මේ ධර්ම විමර්ශනය කරනවා කිව්වහම කෙනෙක්ට ඔළුවේ ක්‍රියාත්මක වෙන චිත්‍රය වෙන්නේ අර නිකන් මේසයක් උඩ පොත් ටිකක් තියාගෙන එකින් එකට අර උත්තල කාචකෙන් බල එහෙම කරනවා වැඩක්. එහෙම වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි ධම්මවිචය කියන්නේ. ඒකත් අයිති. ඒ කියන්නේ දහම් පතපොත කියවීම, දහම් මූලාශ්‍ර ගවේෂණය කිරීම ඒවත් අයිති. ඉස්සෙල්ලා බලන්න ඕන ධර්ම කියන්නේ මොකක්ද? මේ ධර්ම කිව්වම සමුදය සහ නිරෝධය යනාදී වශයෙන් ධර්ම දෙකක් තියෙනවා. එහෙනම් අපි දැන් මේ කතා කරන්නේම ධම්මානුපස්සනාව යටතේ මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර ධර්ම සහ මේ සමුදය සහ නිරෝධ ධර්ම ගැන. එහෙනම් මෙන්න මේ සමුදය සහ නිරෝධ ධර්ම පිළිබඳ විමර්ශනයයි සිද්ධ වෙන්නේ. ඒකේ මොනවද? දැන් තවන් තුළ පවතින කෙලෙස්. මේව සමුදය ධර්ම. පංච නීවරණ සමුදය ධර්ම. සප්ත බොජ්ජංග නිරෝධ ධර්ම. එහෙනම් මෙන්න මේ සම්බන්ධයෙන් ඇතිවනවා යම්කිසි විමර්ශනයක්. ඇස කන නාසය දිව ශරීරයේ මනස සම්බන්ධයෙන් ඇති වෙනවා විමර්ශනයක්. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස සම්බන්ධයෙන් මේ ඇස කන දැන් අපි ඉස්සෙල්ලා සතිපොජ්ජංගේදී පැහැදිලි කරේ. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස තුලින් ධර්ම සමුදය වෙනවා. මේ අකුසල ධර්ම සමුදය වෙනවා. එහෙම නැත්නම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස තුලින් මේ අකුසල ධර්ම නිරෝධ වෙලා නිරෝධ ධර්ම කොට නැගෙනවද? නිරෝධ ධර්ම හට ගන්නවද? පහළ වෙනවද? යනාදි වශයෙන් දකින්න ඕන. අකුසල ධර්ම සමුදය වෙනවද? අකුසල ධර්මයන්ගේ නිරෝධයම තමයි නිරෝධය කියන්නේ. සමුදය නොවුනොත් එතන නිරෝධය. දැන් ඉර පායනවා. ඉර පාය නැත්නම් එතන ඉර නොපෑවීමනේ තියෙන්නේ. නොපෑවීමනේ. දැන් ගින්දරක් තියෙනවා. ගින්දරක් නිවිලා ගියාම එතන තියෙන නිවීම. එතකොට ගින්දර තමයි සමුදය ධර්ම. අර නිවීම තමයි නිරෝධ ධර්ම. ඒ නිවීම උදෙසා කටයුතු කිරීම තමයි නිරෝධ ධර්ම. ඒ නිවීම තමයි නිරෝධය. එහෙනම් පින්වතුනි දැන් ගින්දර අවුලවන්න කටයුතු කිරීම සමුදය ධර්ම. එතකොට ගින්දර නිවීමට කටයුතු කිරීම නිරෝධ ධර්ම. ඒ නිරෝධ ධර්ම නිසා උදාවන ඵලය නිරෝධය. නිවීම. ඉතින් මේ විදිහට දැන් ගත්තාම දැන් අපි දකිනවා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තුලින් ධර්ම සමුදය වෙනවද? ධර්ම නිරෝධ වෙනවද? ඒ කිව්වේ රාග දේශ මොහ උදා වෙනවද? රාග දේශ මොහ නිරෝධ වෙනවද? දැන් එහෙම වෙන්නේ නැති බව Tamanට පේන්න ගන්න. තාමත් මගේ ඇහැ මෙහෙම රූපයන් කෙරෙහි ඇලිලා යනවානේ. බැඳිලා යනවානේ. තාමත් මේ කන නාසය දිව ශරීරය මනස මේ අරමුණු වල ඇලෙනවානි ගැටෙනවානි බැඳෙනවානි. දැන් ඉන්න අභ්‍යන්තර ධර්ම ගැන ඔන්න හට ගන්නවා විමර්ශනයක්. ඇයි මෙහෙම වෙන්නේ? ඊළඟට බාහිර ආරම්භන සම්බන්ධෙනුත් ඔය විදිහටම කල්පනා කරනවා. තාම රූප ගැන තියෙන ආසාවත් හැරගන්න බැරුණානි. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන අදහස් ගැන ආසාවත් හැරගන්න බැරුණානි. තාම රසයට හිත ඇලෙනවානි. යනාදි වශයෙන් එක එක දැන් එක එක්කෙනාට එක එක මට්ටම් වලින් මේක දැනෙනවා දැන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ හිත තාමත් රූප පස්සේ හඹාගෙන යනවා. තව කෙනෙක් කියන්න පුළුවන් මගේ කන තාම ශබ්ද පස්සේ හඹාගෙන යනවා. හිත තමයි ඉතින් කන කිව්වට. ඒ විදිහටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සම්බන්ධයෙන් තාම ලොකු ඇලීමක් පවතිනවානි. මේ විදිහට දැන් මේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියන මෙන්න මේ 12 ආයතන තුලින් ධර්ම සමුදය වෙනවද? ධර්ම නිරුද්ධ වෙනවද කියලා අන්න විමර්ශන බුද්ධිය යුක්තව කල්පනා කරමින් වාසය කරනවා. එතකොට ඒ ශ්‍රාවකයන්ට පේන්න ගන්නවා තාමත් ඇහැ තුලින් කර්ම රැස් වෙනවා. කන තුලින් කර්ම රැස් වෙනවා. ඒවන් උපසංහාරති මේ විදිහට
ඒ ආයතන තුලින් තාමත් කර්ම රැස් වෙන බව. ඒ වගේම බාහිර ආරම්මන ගත්තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තුලින් තාමත් කර්ම රැස් කරන්න අවශ්‍ය කරන ඒ උපකාරය උපනිශ්‍රේ සැලසෙන බව. එහෙනම් අන්න යාට දැන් ප්‍රශ්න ඇති වෙනවා. කොහොමද මේ හැ සංවර කරගන්නේ? කොහොමද මේ කන සංවර කරගන්නේ? කොහොමද මේ නාසය දිව ශරීරය මනස සංවර කරගන්නේ? එක් පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම අනුව ඒ පුද්ගලයාට තමන්ගේ ප්‍රඥාවෙන් ඒ ආයතන මෙල්ල කරගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා, බැරි ස්වභාවයක් තියෙනවා. එක් පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම අනුව බාහිර ආරම්මන පරිහරණය කරද්දී ඒවා අවබෝධයෙන් පරිහරණය කිරීමක් හෝ අනවබෝධයෙන් පරිහරණය කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුසාරයෙන් මොකද වෙන්නේ? එයාට ඇති වෙනවා ප්‍රශ්න. එයා එක වෙලාවකට රාගයේ දේශයේ මොහේ හට ගන්නවා හැසිරෙන ආකාරය අනුව. තව වෙලාවකට රාගයේ දේශයේ මොහේ නිරුද්ධ වෙන ආකාරයට කටයුතු කරන්න දක්ෂ වෙන්නේ. දැන් මේ විදිහට මෙයා සමුදය සහ නිරෝධය අත්දකින්න. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාට අවශ්‍ය වෙනවා මේ ශ්‍රාවකයාට අවශ්‍ය වෙනවා දැන් සමුදය සහ මුලින්ම සමුදය ධර්ම නැසලා නිරෝධ ධර්ම තුලම ජීවත් වෙන්න. නැත්නම් නිරෝධ ධර්මම වර්ධනය කරගන්න. එතකොට මෙයා මෙන්න මේ ධර්මයේ ගැන මෙයාට ඇති වෙනවා ගැටලු. කොහොමද මේ ඇහැ සංවර කරගන්නේ? නාසය සංවර කරගන්නේ? දිව ශරීරය මනස සංවර කරගන්නේ? කොහොමද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙලෙස් රැස් වෙන්නේ නැති ආකාරයෙන් පරිශීලනය කරන්නේ? මෙන්න මෙහෙම ගැටලු ටිකක් ඇති වෙනවා. තව ඔය අනුසාරයෙන් එක එක ගැටලු ඇති වෙනවා. එයා දැනගන්නවා මම අභ්‍යන්තරයේ තව මෙන්න මේ ආකාරයේ කෙලෙස් තියෙනවා. මෙන්න මේ කෙලෙස් වලට තාමත් නතු වෙනවා. මට තාම ඇහෙන් ගැලවෙන්න බැරි වුණා. කනින් ගැලවෙන්න බැරි වුණා. දිවෙන් ගැලවෙන්න බැරි වුණා යන වශයෙන් එක එක්කෙනා එක එක මට්ටම් වලින් තමන්ගේ ඒ ප්‍රත්‍යක්ෂ ඥාන තුලින් දකින්නා වූ අවබෝධය ප්‍රකාශයටපත් කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? දැන් ගැටලු ටිකක් තියෙනවානේ. තාම තමන්ට ගැලවෙන්න බැරි වෙච්ච තැන් ටිකක් තියෙනවානේ. දැන් මේ ටික විමර්ශනය කරන්න ඕන. මෙන්න විමර්ශනය කරන්න නම් එයාට සිද්ධ වෙනවා මෙන්න මේ ක්‍රම අනුගමනය කරන්න. එකක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් අවවාද අනුශාසන ලබන්න පුළුවන්. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම තමන්ටම ධර්මයේ ගවේෂණය කරන්නත් පුළුවන් ඕන නම් දහම් පදපත කියවන්න පුළුවන්, දහම් මූලාශ්‍ර පරිශීලනය කරන්න පුළුවන්. ත්‍රිපිටකය ආදී උත්තරීතර දහම් ග්‍රන්ථ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ අනුසාරයෙන් මෙයා ධර්මයේ ගවේෂණය කරනකොට විමර්ශනය කරනකොට අන්න අර තමන් තුළ තිබිච්ච ප්‍රශ්න निराකරණය වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට කියන ධම්මවිචේ බොජ්ජංගේ වැඩිනවා. එහෙනම් අන්න එතකොට තමයි ওই කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා අනේ හාමුදුරනේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනේ මට මෙන්න මෙහෙමයි තාම මෙන්න මේ විදිහට කෙලෙස් නැගිනවනේ මට මේක පාලනය කරගන්න බෑනේ. මට තාම ඇහැ පාලනය කරගන්න බෑ, දිව පාලනය කරගන්න බෑ, නාසය දිව ශරීරය ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ හයෙන් මෙන්න මේ ඉන්ද්‍රියන් තාම පාලනය කරගන්න බෑනේ කියලා අන්න එහෙම එනවා නිගමනයක්. එහෙම නිගමනයක් එන්නේ කාටද? මේ බොජ්ජංග වැඩෙන කෙනාට. වැඩෙන්නේ නැති කෙනාට එහෙම නිගමනයක් එන්නේ නැහැ. වැඩෙන්නේ නැති කෙනා ගානක් නැහැ, වැඩින්නේ නැති කෙනා ඔහේ සද්ද නැතු ඉඳී ගල් ගිල්ලා වගේ. මොකද බොජ්ජංග වැඩින්නේ නැහනේ. කොච්චර බණ ඇහුවත් ඔහේ ඉඳී ඇටි කෙහෙල් කාපු රිලව වගේ. ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ. සද්ද නැතු ඉඳී. නෑ ඇටි කෙහෙල් කාපු උගුඩුව විඳවනවා. මේ මොකද ගලේ රියපු බලලා වගේ ඉඳී සද්ද නැතු. නිහඬව ඉඳී අයියේ. බොජ්ජංග වැඩින්නේ නැහනේ. බණ නම් අහන් ඉන්න ඕන තරම්. එක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ඇයි ඒ? විමර්ශනේ නැහැ. බොජ්ජංග වැඩින්නේ නැහැ. සද්ද නැතුව ඉන්නවා. එදිනෙදා වැඩ ටික කරගෙන සද්ද නැතුව ඉන්නවා. මම අර කිව්වනේ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒ ක්‍රමවේදي මම දැම්ම කියන්නේ හැබැයි අපිට කවදා හරි දවසක කියනවා ඒක. ඒ ක්‍රමයට බලා ගන්න පුළුවන් නිවන් මඟ වැඩිනවද නැද්ද කියලා මිනිස්සු බොරු කරාට. ඒ මිනිස්සු මොකද කරන්නේ? එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු ටික විතරයි කරන්නේ. උදේ නැගිට වෙලාද රැ වෙනකන් ඒ තියෙන තමන්ගේ රාජකාරී වැඩ කටයුතු ටික ඔහෙ කරගෙන හිටියා. එච්චරයි. බොජ්ජංග වැඩෙන්නේ නැහැ. බොජ්ජංග වැඩෙනවා නම් වැඩෙන ආකාරය බලා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ලේසියෙන් හොයා ගන්න පුළුවන් මෙයා බොජ්ජංග වඩන කෙනෙක්ද බොජ්ජංග වැඩන කෙනෙක්ද? එහෙම නැත්නම් මොකක්වත්ම නැතුව ඔන්න ඔහෙ නිකන් උඩින් බල බල ඉන්න මිනිස්සෙක්ද කියලා. අර බොජ්ජංග වැඩෙනකොට තමයි බොජ්ජංග වඩනකොට හරි වැඩෙනකොට හරි තමයි අර ප්‍රශ්න ඇති වෙලා එයා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර හොයනවා කියන එක හැමතිස්සෙම කල්යාණ මිත්‍රයෝ හොයාගෙනම ගිහිල්ලා අනේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කී හොයන්න ඕන එකක් නෙවෙයි. ඊටට දක්ෂ වෙන්න පුළුවන් Tamanටම ධර්ම විමර්ශනය කරන්න පුළුවන්. එහෙනම් මූලාශ්‍ර නැත්තම් විතරයි කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් මොනවා හරි ලෙඩක් අපිට ඇති වෙනවා. අපිට අත් බෙහෙතක් කරගන්න පුළුවන් නම් බඩේ අමාරුවක් ඇති වෙනවා. දැන් අපිට අත් බෙහෙතක් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන්
වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැතුව ඒ අත් බෙහෙතින් සුවය ලබන්නේ. හැබැයි බඩේ අමාරුව ටිකක් උග්‍ර එකක් නම් අත් බෙහෙත් වලට සුව වෙන්නේ නැත්තම් අන්න අපිට සිද්ධ වෙනවා වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න, රෝහලට යන්න. ඒ වගේ පින්වතුනි දැන් මේ රාග දේශ මෝහ පිළිබඳ මේ කෙලෙස් වලින් පීඩා විඳිනකොට ඒ කෙලෙස්යන් සමනය කරගන්න බැරි වෙනකොට යම් ආකාරයකින් කෙලෙස් සමනය කරගන්න බැරි වෙනකොට ඒ පුද්ගලයාට යම්කිසි ආකාරයකින් තමන්ගේ ධර්ම ඥාණයෙන් මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙනවා. අත් බෙහෙතක් කරගන්න පුළුවන් වෙනවා. බැරි වුණොත් තව දුරටත් මේ කෙලෙස්ෙන් නිදහස් වෙන්න බෑ. කොච්චර මට උත්සාහ කළත් මේ රාගයේ දේශයේ මොහේ මෙන්න මේ ආකාරයෙන් සංසිද්ධව ගන්න බෑනි. මේ මට්ටමේ රාගයක් තාම නැగిලා එනවා. කොච්චර අසුබේ වැඩුවත් මේ රාගය පහ වෙන්නේ නැහැ නේ අනාදි වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. අන්න එතකොට කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසන අවශ්‍ය වෙනවා. මොකද එහෙම වුණොත් ඒ අත් බෙහෙතේ මොන හරි වැරද්දක් තියෙන්න පුළුවන්. බෙහෙත ප්‍රතිකාරය දෙන විදිහ වැරද්දක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් ඒ වැරද්ද හදා ගන්න පුළුවන්. අසුබේ වඩනවා වැරදි විදිහකට. ඉතින් රාගය පහ වෙන්නේ නැහැ. ඉතින් අන්නේ අනුසාරයෙන් එතකොට දැන් එහෙනම් අසුබේ වැරදි ආකාරයෙන් වඩනවා රාගය පහ වෙන්නේ නැහැ කියන මේ අසුබේ වඩනවා රාගය පහ වෙන්නේ නැහැ කියන ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ කාටද? රාගය පහ කරගන්න උත්සාහ ගන්න කෙනෙක්ද? මෙලෝ වැඩක් නොකර ඔන්න ඔය උඩමින් බල බල ඉන්නවනම් ඒ මිනිහාට මොකද්ද නැගින ප්‍රශ්නේ? නිසා හොඳට බලන්න ඕන මේ කියන දේවල් ඔබ තුලිනුත් විද්‍යමාන වෙනවද නැද්ද කියලා. ධර්ම මාර්ගේ වඩන කෙනාට හැමතිස්සෙම තියෙන මොන හරි ප්‍රශ්න ටිකක්. ඒකයි ධම්ම විචේ බොජ්ජංගේ වැඩෙන්නේ. ඕක නතර වෙන්නේ අරිහතුන් වහන්සේ. එහෙනම් ඉන්නවනම් සාන්ත දාන්තෝ වාඩි වෙලා මුකුත් නැහැ මට ප්‍රශ්නයක් මම නිකන් ඔක්කොම වැඩේ කරගෙන වගේ නම් එහෙනම් අරිහතුන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. කීන જાති උසිතා බ්‍රහ්මචාරියන් කතං කරණියන් නාපරං ඉත්තත්‍යාති පජානාති. එසේ නොවන ආර්ය ශ්‍රාවකෙක් නම් එක්කෝ අපිට තීරණය කරන්න තියෙන කාරණා දෙකයි. එක්කෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා නැහැ තාම. එක්කෝ එතනින් එහාට මාර්ගය වඩන්න අවශ්‍ය කරන හේතු සම්පත් නැහැ. වීරිය සිඳගෙන ඔල මොට්ටල කමින් එක්කෝ අඥාන වෙලා පිරිහිලා ගිහිල්ලා. ඒ කාරණා දෙක තමයි හිතන්න වෙන්නේ. එක්කෝ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ තාම. එහෙම නැත්නම් අවබෝධ වුණත් එතනින් එහාට මග වඩන්න හේතු නැහැ. හේතු නැහැ කිව්වහම කර්මානුරූපව හේතු නොවේදන අවස්ථාවකුත් තියෙනවා. තමන්ගේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නොදියුණු භාවය නැත්නම් ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන පිරිහිච්ච ස්වභාවය නිසාමත් මග වඩන්න බැරි වෙන පුද්ගලයෙකුත් ඉන්නවා. ඉතින් ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නොවන මග වඩන හැම ශ්‍රාවකයෙක්ටම බුද්ධ ශ්‍රාවකයෙක්ටම අඩු වැඩි වශයෙන් මේ ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩිනවා නම් එයා ධර්ම විමර්ශනය කරන කෙනෙක්. ඒ කිව්වේ එයා නිරන්තරයෙන් බණ අහන කෙනෙක්, දහම් පතපොත කියවන කෙනෙක්, කල්යාණ මිත්‍රයන් මුණ ගැහිමින් තමන්ට තියෙන ගැටලු සාකච්ඡා කරමින් ධර්ම විමර්ශනය කරන කෙනෙක්. මෙන්න මෙතන වැඩෙනවා ධම්මවිචය බොජ්ජංගය. එහෙනම් ඒකත් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කිව්වේ අන්න අර විදිහටමයි. කොහොමද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පරිහරණය කිරීමේදී එය සමුදය ධර්ම වැඩෙන ආකාරයට නෙවෙයි නිරෝධ ධර්ම වැඩෙන ආකාරයට සිද්ධ කළ යුත්තේ කෙසේද කියන ප්‍රශ්න වලට උත්තර හොයනවා යා. ඊළඟ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කිරීමේදී ඒ ඇසුරෙන් සමුදය ධර්ම වැඩෙන ආකාරයට නෙවෙයි නිරෝධ ධර්ම වැඩෙන ආකාරයට සිද්ධ කළ හැකි කෙසේද කියන ප්‍රශ්නට උත්තරය හොයනවා යා. එතකොට අන්න ඒ ප්‍රශ්න වලට උත්තර තමයි අර දහම් පතපොත පරිශීලනය කරමින් දහම් මූලාශ්‍ර පරිශීලනය කරමින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ශ්‍රී සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරමින් සොයන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර නිකම් අහන්නම් වාලේ ඔහේ නිකන් අහගෙන ඉන්න එක නෙවෙයි. එතන වැඩින්නේ නැහැ ධම්මවිචය බොජ්ජංගේ. බණහානික ඉතාම හොඳයි. හැබැයි අවබෝධයෙන් යුක්තව බණහන්න ඕන. දැන් මෙහෙම උදාහරණයක් ගමු. යම්කිසි කෙනෙක් දැන් රෝහලකට යනවා බෙහෙත් ගන්න කියලා. දැන් අපි හන රෝගේ මොකක්ද? දන්නේ නැහැ. ගන්න යන බෙහෙත මොකක්ද? දන්නේ නැහැ. මුණ ගැහෙන්න යන වෛද්‍යවරයා කවරිද? දන්නේ නැහැ. කොහෙද යන්නේ? රෝහලට. මොකටද යන්නේ බෙහෙත් ගන්න? මොන වගේ රෝගියෙක්ද? තමන්ට තියෙන රෝගේ මොකක්ද කියලා දන්නේත් නැහැ. මුණ ගැහෙන්න ඕන වෛද්‍යවරයා කවුද කියලා දන්නේත් නැහැ. ගන්න යන බෙහෙත ගැන දන්නේත් නැහැ. රෝහලක් තිබුණු පමණට තමන් රෝගියෙක් කියලා හිතාගත්ත පමණට අර රෝහලට යනවා නම් බෙහෙත් ගන්න කියලා ඒ මිනිහා කොතනින් නතර වේද? සමහරවිට මෝචරින් නතර වෙයි. ඒ වගේ
දැන් අපි ධර්මයේ විමර්ශනය කරනවා කිව්වහම අර සහනාධාර පොලිමක ඉඳගෙන දෙන ඕනම දෙයක් අරන් ගෙදර යන්යන් කියලා ඉන්නම් වගේ බණහන සිරිතක් නැහැ. ධර්ම විමර්ශනය කරන්න ඕන. දැන් ඒක තමයි අපි මේ ලෝතුරු වර්ණ දහම් මණ්ඩපයේ අපේ මේ පින්වත් පිරිස ඒ ධර්මීය කොටස් වශයෙන් බෙදලා විවිධාකාර මාතෘකා ඉස්සේ පෙළ ගස්සලා තියෙනවා. මොකද ඒ ප්‍රශ්නට උත්තර හොයන පින්වතුන් ඉන්නවා. ඉතින් අන්න එයාට පහසුවක් වෙන්න. ඉතින් කවුද මේ ප්‍රශ්නට උත්තර හොයන්නේ? ප්‍රශ්නයක් හටගත්ත කෙනෙන්නේ. ප්‍රශ්නයක් හටගත්තේ ඇයි? ඒ ධර්මයේ ගවේෂණය කරන නිසා. ධර්මයේ ගවේෂණය කරන්නේ නැති මිනිහට ප්‍රශ්න නැති මිනිහට උත්තර ඕනේ නැහැ. ඉතින් ඒක නිසා අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන පරිශීලනය කිරීමේදී සමුදය ධර්ම වැඩිනවාද නිරෝධ ධර්ම වැඩිනවාද සමුදය ධර්ම වැඩිනවා නම් ඒව නිරෝධ කරගන්නේ කෙසේද නිරෝධ ධර්ම තව තවත් වර්ධනය කරගන්නේ කෙසේද කියන මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර සොයන කෙනාටයි ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩින්නේ. එහෙනම් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඒ බොජ්ජංගයත් ආකාර දෙකයි. ඇසකන නාසය දිව ශරීරයේ මනස නිරෝධ ධර්ම වැඩෙන ආකාරයෙන් පරිශීලනය කරන්නේ කෙසේද? සමුදය ධර්ම නිරෝධ වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේද? අසකන නාසය දිව ශරීර මනස තුලින් කුසලයේ වඩන්නේ කෙසේද? අන්න තවත් ඉදිරියට කිව්වොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අසුරු කරමින් අකුසලයේ පහ කරමින් කුසලයේ වඩන්නේ කෙසේද? මේ සියලු ධර්ම සමුදය බිඳහරිමින් නිරෝධය දක්වා පරිහරණය කරන්නේ කෙසේද? යනාදි වශයෙන් අන්න ඇතිවන ප්‍රශ්න වලට උත්තර සෙවීම තුළින් තමයි ධම්ම විෂය සම්බෝධ්‍යංගේ වැඩෙන්නේ. එහෙනම් ඒ අවබෝධයත් එසේ දරා ගන්නට අවශ්‍යයි. ඒ ආකාරයෙන් ඒ බොජ්ජංගේ පැහැදිලි වෙනවා. එහෙනම් ඔබට එතන භාගතුන් වහන්සේ තව පෙන්නනවා මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ පවිචනති පවිචරති සහ පරිවිමර්ශති කියලා වචන තුනක්. අජ්ජත්තං ධම්මේසු පඤ්ඤාය පවිචනති පවිචරති පරිවිමර්ශති යනාදි වශයෙන්. මොකද්ද මේ කියන්නේ? පවිචනති කියන්නේ මෙන්න මේ ධර්මයේ පිළිබඳ අවබෝධය රැස් කරනු. ධර්ම පිළිබඳ අවබෝධය රැස් කරනු. පවිචරති කියන්නේ පවිචනති කියන්නේ මේ ධර්මාබෝධය ධර්ම ඥානය රැස් කරගන්න. පවිචරති කියන්නේ ඒ අවබෝධය තුළ හැසිරෙනවා. පරිවිමර්ශති කියන්නේ එසේ හැසිරෙමින් ඒ ධර්මයේ නිරීක්ෂණය කරන. ඔන්න මගවඩන කෙනෙක්ගේ ලක්ෂණයි. ඉස්සෙල්ලා තමන් නොදන්නා වූ ධර්මය අසා දැනගන්න. පවිචනති. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ධර්මයේ ඇතුලේ හැසිරෙනවා යා. ඒකේ දැනගත්ත දේ තුල චරාත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පවිචරති. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ධර්මයෙන් කෙබඳු ප්‍රතිඵලයක්ද Tamanට ලැබෙන්නේ කියලා විමර්ශනය කරන පරිවිමර්ශති. අන්න එතකොටයි මේ ධම්මවිචය බොජ්ජංගේ වැඩෙන්නේ. ඒ කියන්නේ බයෙන් කෙලෙස් වලට බය හැංගිලින කෙනෙක්ට මාර්ගය වැඩෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මෙන්න මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන මෙන්න මේ වෝහාරික ධර්මයන් ඇසුරෙන් සිත පරීක්ෂා කරන්න කියලා. ඒ කිව්වේ දැන් තාපසයන්ගේ ක්‍රමේ නෙමෙයි. තාපසය මොකද කරේ? තාපසය රූපයක් දකින්න බයයි. ඇයි? කෙලෙස් ඇවිස්සෙයි කියලා. එනිසා තාපසය මොකද කරේ? මහා ඝන කැලෑවකට ගිහිල්ලා හැංගිලා හිටියා. ගල් ගුහාවල හරි කොහේ හරි කැලෑවකට වෙලා මුල්ලකට වෙලා හිටියා. ස්ත්‍රී රූපයක් අනාදි වශයෙන් දකින්නවත් බෑ. දැක්කොත් ඉවරයි. කෙලෙස් නැగిලා අර චිත්ත පාරිශුද්ධිය නැති වෙලා తాවකාලිකව හරි ඇති කරගත්තා වූ චිත්ත පාරිශුද්ධිය නැති වෙලා සමාධිය බිඳිලා විනාශ වෙනවා. කෙලෙස් නැගිනවා. එහෙනම් ඒ තාපසයෝ ඒ ඍෂිවරු මහ කැලෑවලට ගිහිල්ලා හිටියේ කෙලෙස් වලට බයයි. එයා බාහිර ආරම්මන වලටත් බය වුණා. අභ්‍යන්තර ආයතන වලටත් බය වුණා. බාහිර ආයතන වලටත් බය වුණා. අභ්‍යන්තර සහ බාහිර කියන දෙආකාරයේම ආයතන වලට බයෙන් තමයි අර කැලේට ගිහින් හිටියේ. ඒ බය ඇතුළේ ඇති කරගත්තා හික්මීමකින් තමයි ඒ සීලයෙන් සමාධියකින් තමයි අර ධානය වැඩුණේ සමාපත්තිය වැඩුණේ. එයාට කවදාවත් මේ ගිහි සමාජය ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. මේ සමාජය ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ
මේ මනුෂ්‍ය වාසයේමයි ඉන්නේ. අරඤ්‍යගතව රුක්කුමුලුගතව ශුඤ්ඤාගාරගතව කියන්නේ මනුෂ්‍ය වාසයෙන් හිටියත් මනුෂ්‍ය වාසයෙම හිටියත් පොඩ්ඩක් මේ මිනිස්යාගෙන් ඈත් වෙලා විවේක විහරණින් යුක්තව වාසය කරන්න කියන එක සුද්ධ සිංහලේ. විවේක විහරණින් යුක්තව ඒ ගමක හිටියත් ගමින් පොඩ්ඩක් මිනිසුන්ගේ කටයුතු වලින් ඈත් වෙලා වෙනම ඉන්න කියන එකයි ඒකේ තේරුම. ඒ වගේම දැන් මහා වනාන්තරයකට ගියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දුෂ්කරතාව විඳින්න බලාගෙන නෙවෙයි. කියන්නේ කායට දුක් දීම තුලින් නිවන් දකින්නවා කියන වැරදි අදහසකින් නෙවෙයි. දැන් එහෙමත් හිතන් ඉන්න පිරිසක් ඉන්නවා. දැන් ධර්මයේ සංගවිලා ගියාට පස්සේ එහෙම පිරිසක් ඔන්න කියලා තියෙනවා ලෝකේ. ලංකාවේ විතරනේ ලෝකේ ඕන තැනක. අර නිගණ්ඨය වගේ. කායට අප්‍රමාණ දුක් වෙන වනාන්තර ඇතුළේද කියන. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර වසර 6ක් තිස්සේ කරපු වැඩේ. අද කරන පිරිසක් ඉන්නවා තාම. දුෂ්කර ක්‍රියා කරනවා. හරියට ආහාරයක් නැතුව සතපුම් ගණන් පයින් ගිහිල්ලා අනන්ත දුක් විඳිනවා. එහෙම දුක් විඳලා බලාපොරොත්තු වෙනවා නිවනටපත් වෙයි කියලා. එහෙම පිරිසක් ඉන්නවා තාම දුෂ්කර ක්‍රියා කරනවා. ඉතින් එහෙම මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ මග වැඩිම කියන එක. එහෙනම් මිනිස්සු අතරම ඉඳගෙන මේ දේ කරන්න ඕන. මිනිස්සු අතරම ඉඳගෙන කරනකොට තමයි කියන්නේ මිනිස්සු අතරම කියන්නේ මේ මහා ජනයා ගැවසෙන මහා නගරයක් මැද්ද ඉඳගෙන නෙමෙයි. හැබැයි මේ මහා නගරයක් මැද්ද ඉඳගෙන රහත් වෙච්ච උත්තරම ගැන සඳහන් වෙන ධර්මයේ. නාග සමාල හාමුදුරු ගැන හිමි. ඉතින් ඒක නිසා අපි මේ අරමුණු වලට බය වෙන එක නෙමෙයි කරන්න ඕන. අරමුණු විදර්ශනා කරන්න ඕන. එහෙනම් අරමුණේ යථාර්ථය නුවණින් දකින්න ඕන. අරමුණේ යථාර්ථය නුවණින් දකිමින් වාසය කරන්න ඕන. එතකොට තමයි මේ කෙලෙස් වලින් නිදහස් වීමක් ලැබෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලම ධර්මයේ අස අවබෝධ කරගන්න ඕන. ඒ ධර්මයේ රැස් කරගන්න ඕන. අවබෝධය රැස් කරගන්න ඕන පවිචනති. ඊට පස්සේ ධර්මයේ තුල හැසිරෙන්න ඕන පවිචරති. ඊළඟ ඒ ධර්මයට අනුකූලව ඒ අත්දැකීම ලබන්න ඕන. අන්න එක තමයි මේ පැහැදිලි කරේ දැන්. නිරීක්ෂණය වෙන්න ඕන. දැන් රූප නොදැක ඉන්නවා කියන එක නෙමෙයි. රූප දැක්කහම මොකද වෙන්නේ? පරිීමංසති. එතකොට තමයි Tamanට දැනගන්න පුළුවන් ඉන්නේ කෙලෙස් තියෙනවද නැද්ද කියලා. දැන් වතුර වීදුරුවක් තියෙනවා පිරිසිදු. පේන්න තියෙනවා පිරිසිදුයි කියලා. ඕක සාකල්යෙම පිරිසිදු වතුර වීදුරුවක්ද කියලා බලා ගන්න පුළුවන් පොඩ්ඩක් හෙල්ලුවා. අන්න එතකොට මඩ මිදිලා තිබුණා නම් පතුලේ මොන හරි තිබුණා නම් රොඩ බොඩු අන්න ඒව කැළඹිලා එනවා. ඒ වගේ යම්කිසි ආකාරයකින් මේ තිට්ඨ සුතමුත විඤ්ඤාත වෝහාරික ධර්ම ඇසුරෙන් සිත පරීක්ෂා කරන්න ඕන. උදෙක්මය අර විනය පිටකේම තියෙනවා ඒ ආස්වාදයේ පිණිස නොවේයි ආස්වාදින් නික්මීම පිණිසයි. ඒ වෑයම හුදෙක්ම නිරෝධයේ පිණිසයි සමුදය පිණිස නොවේ. ඔන්න ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් පාර යන රූපයක් දිහා බලනවා. මේ රූපේ දිහා බලන්නේ ආස්වාදයේ පිණිස නෙවෙයි. ආස්වාදයෙන් නික්මීම පිණිස. ඒ කෙසේද? ඒ රූපේ දැක්කහම චිත්තසංතානයේ යම්කිසි කැළඹීමක් හට ගන්නවද? රාග චේතනාවක් නැගිනවද? ඒ රාග චේතනාව කොච්චර මට්ටමකට නැගිනවද? අනුසය මට්ටමේ පිහිටනවද? නැත්නම් පරිඋත්තාන වෙනවද? නැත්නම් ඒක විතික්කම වෙලා උපාදාන සංයෝජන දක්වා යනවද? මෙන්න මෙහෙම පරීක්ෂා කරන්න ඕන. මෙහෙම පරීක්ෂා කරන්න අදක්ෂ නම් Tamanට කවදාවත් මේ ව්‍යසනෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද සිත නැවති මායя ඊටම වාංජනික ආකාරයෙන් කෙලස් ටික නිද්‍රාශීලීව පවත්වාගෙන යන දක්ෂ වෙන අනුසය වශයෙන්. එදාට රැවටිනවා රහත් කියලා හරි මොකක් හරි එහෙම කියලා රැවටෙන්න පුළුවන්. ඒක තමයි ධ්‍යාන වඩන අයට ගොඩක් අයට වෙන්නේ. අවබෝධයෙන් තොරව ලෞකික දැහැන් වඩන්න ගිහිල්ලා తాවකාලිකව තදංග විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් යටපත් වෙනවා. එතකොට හිතනවා දැන් කෙලෙස් අවසන් කියලා. ටික කාලයක් යනකොට අර පොලියත් එක්කම කෙලෙස් වල විපාකෙ හම්බ වෙනවා. එදාට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ කෙලෙස් අවසන් වෙච්ච උතුමන්ගේ ධර්ම. එදාට මරා ගන්නත් පුළුවන් පිහි කඩු පොළු වර්ගන එකිනෙක නසා ගන්නත් පුළුවන්. ඒ මට්ටමට ඒ කෙලෙසේ නැගිලෙනවා. මොකද ඒකට හේතුව පිපාසයෙන් බඩගින්නින් හිටපු තුච්ච නින්දිත හිත. ඒ දැහන් ශක්තිය දුර වෙලා ගිය ගමන් පිස්සුවෙන් වගේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ නිසා තමයි අර කැලෑවලට වෙලා තාපස වෘත රැකපු තාපසයෝ චතුර්ථ ධානයට නිකන් වඩාගෙන පිරිහිලා ගිහිල්ලා අවසානයේ අර කාන්තාවගේ කටහඬක් ඇහිලා පිරිහිලා ඒ කාන්තාවත් එක්කම ගිහිල්ලා ගෘහවාසයේ දුනේ.
කෙලෙසේ පතුලටම වැටෙන්න පුළුවන්. පතුලටම කියන්නේ නින්දිත තැනටම වැටෙන්න පුළුවන්. කාම මිත්‍යාචාරයටත් යන්න පුළුවන් ඒ වගේ. මේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නේ අනාර්ය ශ්‍රාවකයෝ. නින්දිත මට්ටමකට යන්න පුළුවන්. මොකද අර හිත පිපාසයටපත් වෙලා ඉන්නේ. ඉතින් පිපාසයටපත් වෙලා ඉන්න නිසා ගොඩාක් පිපාසයට බඩගින්නටපත් වෙලා ඉන්න නිසා ගොඩාක් ආහාරය හොයනවා, ජලය හොයනවා හිත. එතකොට මොකද වෙන්නේ? අර සාමාන්‍ය මිනිසෙටත් වඩා විකෘති හැසිරීම වුන් තුලින් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ තමයි මිනිසුන්ට මේ தත්ත්වය සොයා ගන්න බැරුණාම, තේරුම් ගන්න බැරුණාම භාවනා කරන්න කියලා පිස්සු හැදුනා කියලා අරන් ගිහලා අංගොඩ දාන්න. එහෙම උනේ ඇයි? සිත පිළිබඳ අවබෝධයෙන් තොරව මේ වැඩේ කරන්න ගියා. සිත නැමැති මායя එහෙම দমনය කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ලෞකික වශයෙන්වත් එහෙම দমনය කරන්න බෑ. ලෞකික වශයෙන් උනත් දැහන් වඩන්න නම් ඒ දැහන් පිළිබඳ අවබෝධයක් තියෙන හොඳ ගුරුවරයෙක් ඉන්න ඕන. ඔය කැලෑවට වෙලා ගොඩක් ඉන්න තාපසවරුන්ට ඇති දැහනක් නැහැ. නිකන් ඔහෙ සිවුරක් දාගෙන වාඩිලා ඉඳලා ඉන්නේ. ගොඩක් තාපසවරු කැලේට වෙලා නිකන් ඉන්නේ. දැහන් තියෙන තාපසවරු බොහොම අඩුයි. 이르දිමත් තාපසවරු බොහොම අඩුයි. බුදුරජාණන් වහන්සේ කාලේ නම් එහෙම අය ඉඳලා තියෙනවා බහුලව. දැන් අද වෙනකොට එහෙම ඉන්න පුළුවන් නැහැ කියන්න බෑනේ අපිට. හැබැයි අති බහුතරය දෙන එහෙම අය නෙවෙයි. කැලේකට ගිහිල්ලා ඔය හිටිය පමණින් එහෙම දැහන් වැඩෙනවා නම් ඒ තාපසයන්ට මක් වෙයිද? ගොඩක් අය කරන්නේ අර සාංශාරික මොන හරි නෙක්කම්ම පාරමිතාව නිසා කාමයේ පිළිබඳ ඇති කලකිරීම නිසා කාමයෙන් වෙන් වෙලා අර ගෘහවාසී ඉන්න විදියකුත් නැහැ, ගිහි සමාජයේ ඉන්න විදියකුත් නැහැ, හිත කෙලෙසෙනවා. ඒ නිසා අර කැලේකට වෙලා ඉන්නවා. කැලේකට වෙලා ඔහි ඉන්නවා ඉතින්. නිකන් ඉන්නවා. ඉතින් පින්වතුනි බුද්ධ ශ්‍රාවකයන්ට එහෙම බෑ කෙලෙස් නිවා ගන්න. එයයි මේ වෝහාරික ධර්මයන්ගේ සිත පරීක්ෂා කරලා බලන්න ඕන. ඒ කියන්නේ අරමුණු වලට බය වදින්න එපා. අරමුණක් දැක්කහම දුවලා ගිහිල්ලා කුටිය දොර වහගෙන හැංගෙන්න එපා. ඒ අරමුණ විදර්ශනා කරන්න පුළුවන් විදිහේ විදර්ශනා ඥානයක් තමන්ට වැඩිලා තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. අන්න එහෙම පරීක්ෂා කරලා බලමින් කටයුතු කරනකොට තමයි තමන්ට අන්න මේ ප්‍රශ්න ඇති වෙන්නේ. මේ මට්ටමේ කෙලෙස් තාම ඇති වෙනවනේ මට. මේ මට්ටම් වල. හැබැයි තමන්ගේ සීමාව දැනගන්න ඕන. භික්ෂුවක් වශයෙන්, භික්ෂුණියක් වශයෙන්, උපාසකෙක් වශයෙන්, උපාසිකාවක් වශයෙන් තමන්ගේ සීමාව ඉක්මවන්න බෑ. අත්දා බලනවා හරි මොනවා හරි පරීක්ෂා කරනවා කියලා නුසුදුසු දේවල් කරන්න නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ අවබෝධය පිහිටාගෙන තමන්ගේ සීලයත් ආරක්ෂා කරගෙන කරන දේ ගැන සිහියෙන් බුද්ධියෙන් යුක්තව ඒ කටයුතු වල නිරත වෙන්න ඕන, මාර්ගය වඩන්න ඕන. පරිශ්‍රණයක් මේ තියෙන්නේ. එහෙනම් අන්නේ අනුසාරයෙන් කටයුතු කරද්දී තමන්ට ප්‍රශ්න ඇති වෙනවා. දැන් බලන්න පරිශ්‍රණයක් කරන්න යන කෙනාට ප්‍රශ්න ඇති වෙන්නේ. ඊට පස්සේ න්‍යායකට විසඳුම් හොයන්න යන්නේ. ඒතකොට තමයි අලුත් සොයා ගැනීම සිද්ධ වෙන්නේ. එහෙම කතා කරන ඔබ හොන තරම් අහලා තියෙනවනේ ලෝක සම්මති විද්‍යාඥයෝ පරිශ්‍රණ කරන්න ගියා මොනවා හරි වැරදුනා. ඒකට උත්තරයක් හොයන්න ගිහලා අලුත් දෙයක් හොයාගත්තා. ඒ වගේ ආර්ය ශ්‍රාවකයොත් මේ සිත ගැන පරීක්ෂණයක් මේ කරන්නේ. තමන්ගේම සිත එහි පස්සිකෝ කිව්වේ ඒකයි. තමන්මයි ඒක පරීක්ෂා කරන්න ඕනේ. මේ කාටවත් බෑ තමන්ගේ හිත පරීක්ෂා කරන්න. එතකොට මේ ගවේෂණය තමා විසින්ම කරගෙන යනකොට සමහර ප්‍රශ්න මුණ ගැහෙනවා. උත්තර හොයාගන්න අමාරු. අන්න එදාට තමයි අර කල්‍යාණ මිත්‍රයන්ගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ දහම්පත පොත මෙහෙවින් පරිශීලනය කිරීම අවශ්‍ය වෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ තුල ධම්මවිචේ බොජ්ජංගේ වැඩනවද බලන්න. වැඩෙනවා නම් ඔබට ධර්මයේ පිළිබඳ විවිධාකාර ගැටලු ඇති වෙනවා. එහෙනම් ඔබ ඒවට උත්තර හොයන්න පටන් ගන්නවා. එතකොට ආයි කවුරුවත් කිව්වත් නැතත් ඒ බුද්ධ ශ්‍රාවකයා ත්‍රිපිටක පතපොත ගවේෂණය කරනවා. විශේෂයෙන් ඌමනාවෙන් උනන්දුවෙන් බණ අහනවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාම තමන්ට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. මෙන්න මෙතන තියෙනවා ධම්මවිචය සම්බොජ්ජංගේ. එහෙනම් ඒකත් අභ්‍යන්තර සහ බාහිර ආකාර වශයෙන් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් දෙආකාරයකට වැඩෙන්නේ කෙසේද කියලා දැන් ඔබ දැනගත්තා. එහෙනම් ඔබ තුලත් මෙන්න මේ පවිචනති, පවිචරති, පරිමංසති කියන ලක්ෂණ තුන තියෙනවද? ඒකේ ඔබ මේ අවබෝධය රැස් කරනවද? ඒකනේ මේ බණහන්නේ. ඒ ධර්ම අවබෝධය රැස් කරනවද? කුසලයේ රැස් කරනවද? පවිචරති. ඒ කුසලයේ ධර්මයේ හැසිරෙනවද? පරිමංසති. ඒ කුසලයේ ඒ අවබෝධය නිරීක්ෂණය කරනවද? පරීක්ෂා කරනවද? නිරන්තරයෙන් ඒ ගැන විමර්ශනය කරනවද? එහෙනම් අන්නේ කරුණු කාරණා මත අභ්‍යන්තර සහ බාහිර යන දෙආකාරයකින් ධම්ම විචය සම්බොජ්ජංගේ වැඩෙනවා.